නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වතුනි බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා ලෝකේ නුවණ තියෙන උදවියට හසර ගමනින් එතර වීම සඳහා මාර්ගයක් පෙන්වා වදාළා. ඒ පෙන්වා දුන්න මාර්ගය අවබෝධ කර ගැනීම සඳහා වටහා ගැනීම සඳහා ඒ වටහා ගැනීමේ ශක්තියෙන් යුතු බව නැත්නම් ඒ නුවණ ඇති බව අවශ්‍ය වෙනවා. ඒ නුවණ ඇති කෙනාට තමයි බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් සත්‍ය වටහා ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් එහෙනම් අපි දන්නේ අපට නුවණ තියනවද නැද්ද කියලා. එහෙමනම් අපට ඒ ධර්මයේ වැදගත් වේවිද කියලා අපි කොහොමද හිතන්නේ? මෙන්න මේ විදිහට අදහසුත් කෙනෙකුට ඇති වෙන්න පුළුවන්. අපි හිතමු යම් කිසි කෙනෙකුට නුවණ දහම දැකීම නැති වුණාට හැබැයි ඒ දහම ඇහෙන තැනදී දැකීම සඳහා අවශ්‍ය නුවණක් ඇති කරගන්න පුළුවන්කමක් ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව කල්පනා කිරීම තුළ. එහෙමනම් අපි දැනගන්නට ඕනේ ධර්මයේ ඉගෙන ගන්නකොට අපට ධර්මයේ සම්පූර්ණයෙන්ම සත්‍ය වශයෙන් අවබෝධ කරගන්න බැරි වුණා. ඒ ධර්මයේ යම් කිසි දවසක නැවත ඇහෙනකොට සත්‍ය වශයෙන්ම අවබෝධ කර ගැනීම පිණිස අපි තුල මේ ධර්මයේ මුල් කරගෙනම නුවණ වැටෙන්නට ඕනේ. වෙන කිසිම දෙයකින් බෑ. දැන් අපි දන්නවා ගතිකාර බ්‍රහ්මයාගේ යාළුවා ජෝතිපාල මානවක අපගේ බෝධිසත්වයෝ කාශ්‍යප බුදුරන් වහන්සේ කාලේ පැවිදි වෙලා හොඳට ධර්මය ඉගෙන ගත්තා. නමුත් කිසිම අධිගමයකට ආර්ය ශ්‍රාවකත්වයකට පැමිණියේ නැහැ. මේ ජීවිතයේ නැත්නම් මීට වසර 2500ක් තුනකට කලින් පහළ වෙච්ච සිද්ධාර්ථ කුමාරයාට අනිත් පුතු වෙන්න පුළුවන්. ඊළඟ අපි දන්නවා කතාවේ අහලා තියෙන දාරුචීරිය ආදී අය අතීතයේ විශාල වශයෙන් වෙරවීර්ය කළ දුන ජීවිත ආශාවක් නැහැ. එහෙම ජීවිත ආශාව අතහැරලා වීර්ය කරාට කිසිම අධිගමනයක් ලබා ගන්න ආර්ය භූමියට පැමිණෙන්න බැරි වුණා. ඒ අය තමයි ඊළඟට අපේ බුදුරන් වහන්සේගේ ශාසනයේ දහම් පදයක් ඇහෙනකොට ධර්මය අවබෝධ කරගන්න. එහෙනම් ඒ ධර්මය අවබෝධ කර ගැනීම පිණිස අවශ්‍ය දහම් පදයක් ඇහෙන තැනදී අවබෝධ කරගන්න පුළුවන්කම ඇති වෙන්නේ මේ ධර්මයේ මුල් කරගෙනමයි. ඒක නිසා පින්වතුනි අපි මේ ධර්මය බුදුවරු පෙන්වා දෙන ධර්මය අපගේ ගෞතම බුදුරන් වහන්සේත් පෙන්වා දුන්න ධර්මය අපි මේ විදිහට ඉගෙන ගන්නට ඕනේ. බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්න ධර්මය ඉගෙන ගන්නට සහ ඒ ධර්මය තුල පෙන්වා තියෙන සත්‍ය කරා යමු වෙන්නට අවශ්‍ය ප්‍රධානම කාරණාව තමයි ශ්‍රද්ධාව. අවබෝධ කර ගැනීම සඳහා යොමු වීමට ප්‍රථමයි ශ්‍රද්ධාව කියන කාරණාවම මුල් වෙලා ඒ ධර්මය ඉගෙන ගත්තොත් එයාට තමයි පුළුවන්කමක් ලැබෙන්නේ දහම දැකීමට අවශ්‍ය වන විදිහේ ප්‍රඥාවක් ලෝකේ මට්ටමිනුත් දියුණු කරගන්න. එහෙනම් මේ ශ්‍රද්ධාව කියන කාරණාව පිළිබඳව අපි ගොඩාක් හිතන්න ඕනේ. අද අපි ගොඩාක් කාලවට මේ ශ්‍රද්ධාව කියන එක එච්චර හිතන්නේ නැහැ. අපි අද ශ්‍රද්ධාව කියලා හිතන්නේ තමන් කොහොම හරි සතුටු වෙන තමන් වින්දනයක් ලබන එහෙමත් නැත්නම් තමන්ගේ ආරක්ෂාව පිණිස පවතින දෙයක් හැටියට සැබෑ ශ්‍රද්ධාව නෙමෙයි. අපි ශ්‍රද්ධාව පැත්තකින් තියලා වෙන පුංචි කාරණාවක් ගමු බලන්න. අපි හිතමු එක දරුවෙක් ඉන්න අම්ම කෙනෙක්.
ඒ දරුවට විශාල ආදරයක් තියෙනවා. විශාල බැඳීමක් තියෙනවා. එතකොට ඒ අම්මගේ ජීවිතයේ පරදුවර තියලා දැන් අපි දන්නවා දෙමව්පියෝ වුණාම නොකා නොබී තමන්ගේ දරුවන්ට සලකනවා. දැන් දරුවා රැක බලා ගන්නවා. දරුවා මුස්මහත් කරනවා. දරුවන්ට ආදරේ. ඒ අම්ම කෙනෙක්. දැන් ඔය වගේ එකක් නෙමෙයි ශ්‍රද්ධාව කියන්නේ. ඊට වඩා ගොඩක් වැඩි. මම මේ ශ්‍රද්ධාවේ ස්වභාවය ටිකක් තේරුම් ගන්න ඕන නිසා පුංචි කාරණාවක් කියන්නේ. මොකද අද ගොඩක් වෙලාවට තියෙන කාරණාව මේ ශ්‍රද්ධාව කියන එක අපට හරියට ඉස්මතු වෙලාද කියන ප්‍රශ්නේ. ඒ ශ්‍රද්ධාව හරියට ඉස්මතු නොවීම නිසා තමයි බුදුරජාණන් වහන්සේ පෙන්නපු ඒ සත්‍යයට ඒ විදිහටම ශ්‍රවණයට නැත්නම් අහුම්කන් දීමට යොමු වෙන්නේ නැත්තේ. මේක ඇත්තටම මට මේ විනය පිටකයේ තියෙන හම්බුනේ මේ කාරණාව. මට මතක කන්න මාතාද කොහෙද? උපාසිකා ශ්‍රද්ධාවන්ත උපාසිකාවක්. ඒ උපාසිකාවගේ ශ්‍රද්ධාව කොච්චරද බලන්න. දැන් මෙහිම ශ්‍රද්ධාවක් අද කෙනෙක් තුල බලන් ඉස්මතු වෙනවද කියලා. එයාගේ දුව විවාහ වුණා. ඉතින් ඒ දුව විවාහ වුණාට පස්සේ අම්මගේ අම්මු බලන්න ආවා. තමන්ගේ ස්වාමියා පණිවිඩයක් කිව්වා දුවට තගේ භාර්යාවට එන්න හපව කියලා. දුරනේ දූතෙක් කටේ. ඉතින් ඒ උපාසක මාතා උපාසක ශ්‍රද්ධාවන්ත උපාසකම්ම කියනවා තනියම යන්න කියන්නේ නිකන් යන්න එපා කියලා හොඳට කැවුම් සකස් කරනවා. ප්‍රණීතව කැවුම් සකස් කරනවා. කැවුම් සකස් කරලා ඉවරනකොට භික්ෂුවක් පින්නපාත වෙනවා ගෙදරට. ඊළඟට භික්ෂුවට අර උපාසකම්ම කියනවා කැවුම් දෙන්න කියලා. පාත්‍රය පිරෙන්න කැවුම් දෙන්න. ගිහිල්ලා ඒ භික්ෂුව අනිත් භික්ෂුවන්ට කියනවා මෙන්න මෙහෙම කැවුම් දුන්න කියලා. තව භික්ෂුවක් කියනවා පින්නපාතේ. තව භික්ෂුවටත් ආවට පස්සේ ඒ භික්ෂුවටත් කියනවා උපාසකම්ම භික්ෂුවන්ට කැවුම් දෙන්න කියලා. භික්ෂුවට කැවුම් දෙන්න කියනවා. ඒ භික්ෂුවට කැවුම් දෙනවා. ඊළඟට ඒ භික්ෂුව කියලා තව භික්ෂුවකට කියනවා. ඒ භික්ෂුවත් එනවා ඒ ගෙදරට පින්නපාතේ. අර උපාසකම්ම කියනවා කැවුම් දෙන්න කියනවා. ඒ වතාවෙත් කැවුම් දෙනවා. අර කැවුම් ඔක්කොම ඉවර වුණා. මොකටද ඒ කැවුම් සකස් කරේ? තමන්ගේ දුවට ඒ බෑණනුවන් එන්න කිව්ව නිසා ගෙදර යනකොට බෑණනුවන්ට අරගෙන යන්නයි කැවුම් සකස් කරේ. ඔක්කොම ඉවර වුණා. ඊළඟට ආයෙසරේ පණිවිඩයක් කියනවා එන්න කියන්න කියලා. භාර්යාවට තමන්ගේ එන්න කියලා පණිවිඩයක් කියනවා. ඒ වෙලෙත් යන්න ලැහැත් වෙනකොට අම්මා කියනවා ඉන්න මං කැවුම් හදලා දෙන්නම්. මොකද නිකන් යන්න හොඳ නැහැ නේ කියලා කැවුම් සකස් කරනවා. කැවුම් සකස් කරලා ඉවරනාට පස්සේ එදත් භික්ෂුන් වහන්සේ නමක් පින්නපාතේ. ඒ භික්ෂුවට අර උපාසකම්ම කියනවා කැවුම් දෙන්න කියලා. කැවුම් දෙනවා පාත්‍රය පිරෙන්න. ඊළඟට ඒ භික්ෂුව කියලා තව භික්ෂුවකට කියනවා ආයසරයක් කැවුම් අරගෙන. තව භික්ෂුවක් කියනවා ඒ භික්ෂුවට කැවුම් දෙන්න. මේ විදිහට තුන් සැරයක් දක්වා භික්ෂුන් ආවට පස්සේ අහපව කැවුම් ටික ඉවරයි. ඊළඟට තව සැරයක් අර භාර්යාවට නැත්නම් අර උපාසකම්මගේ දුවට පණිවිඩයක් කියනවා එන්න ආනත්ම වෙන කෙනෙක් විවාහ වෙනවා කියලා. යන්න ලැහැත් වෙනකොට අම්ම කැවුම් හදනවා අහපව අරගෙන යන්න. අහපව අරන් යන්න කැවුම් හදලා ඉවරනට පස්සේ ආයෙ භික්ෂුවක් පින්නපාත. එනවා ඊට පස්සේ භික්ෂුවට කැවුම් දෙන්න කියනවා. කැවුම් දෙනවා. ඒ භික්ෂුව කියලා තව භික්ෂුවකට කියනවා. ওই විදිහට ඒ සැරේ හදව කැවුම් ටිකක් ඉවර වෙනවා. තමන්ගේ දුවගේ කියන්නේ බැඳලා හිටපු ස්වාමියා වෙන කෙනෙක් පදිනවා. හරි දුක් මුසුමුහුණින් ඉන්නවා. හැබැයි නිඳා කරන්නේ නැහැ භික්ෂුවන්ට. ඒතර බලන්න මේ කාරණාව ශ්‍රද්ධාවේ තරම. දැන් භික්ෂුව මුදසා සකස් කරපු දෙයක් නෙමෙයි. එතකොට වෙන දෙයකට සකස් කරා. නමුත් ඔක්කොම ටික දුන්නා. එක වතාවක් නෙවෙයි තුන් වතාවක් දුන්නා. හැබැයි තමන්ගේ දුවගේ පවුලත් කඩා කප්පලු. නමුත් භික්ෂුවන්ට නිඳා කරන්නේත් නැහැ. අර දෙන හැටි. කියන්නේ භික්ෂු ශ්‍රද්ධාව කියන කාරණාව. ඔන්න ඔය ශ්‍රද්ධාව අසාමාන්‍යයි. ඒ කියන්නේ ඇත්තටම මේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි සහ බුදුරන් වහන්සේගේ ශ්‍රාවකයන් කෙරෙහි එච්චරම ශ්‍රද්ධාවක් තියෙනවා. මෙන්න මේ ශ්‍රද්ධාව කියන කාරණාව තමයි මේ ධර්මය හරියට ඒ ධර්මයේ පමණක් ගන්න තිබිය යුතු ප්‍රධානම දේ. එහෙම ඇති වුණාට පස්සේ ශ්‍රද්ධාව කිසිදු විදිහකින් දැන් බලන්නකෝ අර උපාසකම්මා අනේ මගේ දුවගේ ස්වාමියා මොනවා හිතයි දැන් දුවට යන්න වෙන්නේ නැහැ. ඒව හිතෙනවද නැහැ. ඒව හිතෙන්නේ නැහැ ඔක්කොම ටික දෙනවා. තුන්වෙනි සැරේ කියන්නේ මම වෙන කෙනෙක් විවාහ කරගන්නවා වෙන්නේ නැත්තම් කියලා. තුන්වෙනි සැරේ කියවම් ඉවරනකම් දෙනවා. අනේ මගේ දුවගේ
ස්වාමියා වෙන කෙනෙක් විවාහ කරගනින්න. ඒව හිතන්නේ නැහැ. අර බලන්න මොකද්ද තියෙන කාරණාව? ඒ ශ්‍රද්ධාව කියන්නේ කෙච්චර ප්‍රබලයි. බුදුරණන් වහන්සේගේ ශ්‍රාවකත්වය කියන්නේ අන්න එතනට. දැන් ඒක උදාහරණයක් ඒ ශ්‍රද්ධාවෙන් යුක්ත කෙනෙකුගේ. භාග්‍යවතුන් වහන්සේගේ ශික්ෂාපදයකුත් පැනවීමක් තියෙනවා. ශ්‍රද්ධාවන්තයයි සම්මත කරපු කුලයන් කරා පින්න පාත යන්න එපා. ඒ කියන්නේ ඒක සම්මත කරපු කුලයන් ඉන්නවා. ඒ කියන්නේ එච්චර ශ්‍රද්ධාව. ඒ කියන්නේ මඟඵලලාභී ආය හේතුවක් තියෙනවා. ඒ තමයි එක් අවස්ථාවකදී සුප්‍රියා උපාසිකාව වික්ෂුන් වහන්සේලාට දානෙට තමන්ගේ කලව කපල මස් වේලා දෙනවා දෙන්න දෙයක් නැතුව. මස් ව්‍යංජනයක් අවශ්‍ය නිසා. එච්චරට ශ්‍රද්ධාවන්තයි. ඒ කියන්නේ තමන්ගේ ජීවිතය ගැනවත් හිතන්නේ නැහැ. බලන්න ඒ ශ්‍රද්ධාව කියන එක කොච්චර ප්‍රබලයිද කියන්නේ. ජීවිතේ තමන් නෙමෙයි එක. ජීවිතේ එක බුදුරජාණන් වහන්සේ. ජීවිතේ එක බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ. ජීවිතේ එක බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය. ඇයි එහෙම වෙන්නේ? එයාගේ නුවණක් තියෙනවා මේ ජීවිතය කියලා කියන්නේ ඊටාම කෙටි කාලයක් පවතින දෙයක්. නමුත් සංසාරේ ආපු ගමනේදී ලැබිච්ච මේ උතුම් අවස්ථාව සද්ධාලාභී අසාමාන්‍යයි. ඒ වටිනාකම ප්‍රකට වෙනවා තමන්ගේ ජීවිතයට වඩා. මෙන්න මේක හොඳට ශ්‍රද්ධාව බැහැගෙන තිබුණා. අන්නේ ශ්‍රද්ධාවෙන් යුක්තව කෙනෙක් ධර්මය අහනවා. එයා කවදාවත් අලුත් කැලි දාන්නේ නැහැ. අලුත් දේවල් එකතු කරන්නේ නැහැ. තමන්ගේ මතයන් එකතු කරන්නේ නැහැ. ජීවිතේ කැපෙලා තියෙන්නේ කුමක් එක්කද? ශ්‍රද්ධාව එක්ක. ශ්‍රද්ධාවයි හැම දෙයකටම මුල. ඉතින් ඒක නිසා පින්වත්නි අපි ධර්මය ඉගෙන ගන්නකොට ඔන්න ඔතෙන්ද මූලික ධර්ම දෙන්නට ඕනේ. ඊළඟට තමයි ලන්ඩන් නුවර අපේ මේ ස්වාමීන් වහන්සේ ඔබ සියලු දෙනාට මේ ධර්ම දානයක් දීම සඳහා තමයි මේ විදිහට සජීවීව මේ ධර්ම දේශනාවක් සංවිධානය කරන්නේ. එතකොට ඒ ධර්මය අහනකොට අපට අර මුලින් කිව්ව ශ්‍රද්ධාව මුල් වෙලා එකට එන්නට ඕනේ. ඊළඟ කාරණාව තමයි දැන් වස් කාලය කියනකොට වස් කාලයකදී ඇයි වස් කාලයේදී භික්ෂූන්ගෙන් බණ අහන්න යමු වෙන්නේ? ඇයි භික්ෂූන්ට දන් දුන්නා මහත්ඵල වෙන මේ කරුණ වෙන්නේ ඇයි? වස් කාලය කියලා කියන්නේ වහින කාලය කියන එක. වහින කාලේ ඇවිදින්න බෑ. එක තැනක ඉන්නේ. එක තැනක ඉන්නකොට මොකද වෙන්නේ? භික්ෂූන් කියන්නේ රස්සා කරන අය නෙමෙයිනේ. භික්ෂූන් කියන්නේ වෙන වැඩක් කරන අය නෙමෙයිනේ. භික්ෂූන් කියලා කියන්නේ සැබෑ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ කියලා කියන්නේ ධර්මයට අනුව ජීවිතේ හිතන කල්පනා කරන උත්තරය. එතකොට දැන් නිදහසේ මාස 3ක් එක තැන ඉන්න පුළුවන් වුණාම බාහිර වැඩ කටයුතුත් නැහැ. බාහිර වැඩ කටයුතු කියන්නේ ඇවිදිලි නැහැ, ගමන් කිරුලි නැහැ, පින්ඩපාතේ යන්නේ නැහැ, දානි හම්බ වෙනවා. ඒ වහිනවනේ. එතකොට තමන්ගේ කටයුතු කරගන්න පුළුවන්. එතකොට ගැඹුරින්ම ජීවිතය ගැන හොයන්න පුළුවන්. බොහෝ අය මඟඵල ලබනවා වස් කාලේ. ඉතින් අද කාලේ ගත්තොත් එහෙම වස් කාලය තුල අපි ගොඩාක් දේවල් සමාජය තුල ඉස්මතු වෙලා එනවා. ඉතින් මේ අතර ප්‍රධාන වැදගත් කාරණාව තමයි මේ ධර්මයක් යම් කිසි කෙනෙකුට කතා කරන්න පුළුවන් නම් අතීතයේ වික්ෂූන් එකතන වාසය කිරීම තුලින් මඟඵල ලැබුවා. එහෙනම් ඒ කාරණාව හරි පෙරදැඩි කරගෙන අපට පුළුවන්කමක් ලැබුණොත් ශ්‍රද්ධාව මුල් කරගෙන ඒ ගැඹුරු ධර්මයේ ජීවිතය ගැන හොයන ධර්මයේ ඉගෙන ගන්න. මෙන්න මේක තමයි අපි ලබන වටිනාම භාග්‍ය වෙන්නේ. ඉතින් ඒක නිසා පින්වතුනි මම හිතන්නේ ඔබට අපි ගිය සැරේ සාකච්ඡාව තදේශනාවේදී පැහැදිලි කරන්න යෙදුණා බුදුජාණන් වහන්සේගේ ධර්මයේ තුල සැබෑ රැකවරණය ඇති කරගන්නේ කොහොමද? ඒ වගේම බුදුරණන් වහන්සේගේ ධර්මයේ තුල පෙන්වන මූලිකම කාරණාව කුමක්ද? බුදුරණන් වහන්සේ පෙන්වා දෙන ජීවිතය ගැන හොයන වැඩපිළිවෙල මොකක්ද? පුංචි පුංචි උදාහරණ අරගෙන මම ඔබට පැහැදිලි කරා. සක්කාය දිට්ඨිය කියන කාරණාව තමයි ප්‍රශ්නේ. සක්කාය දිට්ඨිය කියන කාරණාව කොහොමද අපි ප්‍රශ්නයක් කියලා තේරුම් ගන්නේ? ඒ වගේම සක්කාය දිට්ඨිය කියලා කියන්නේ මොකද්ද? ඊළඟට සක්කාය දිට්ඨිය කියන කාරණාව තේරුම් ගන්න සක්කාය කියන එක තේරුම් ගත යුතුයි. සක්කාය කියන්නේ මොකද්ද? මෙන්න මේ සක්කාය ගැන හොයනකොට සක්කාය දිට්ඨිය කියන එක හම්බ වෙනවා. ඒ සක්කාය දිට්ඨිය දුරු කරන ප්‍රතිපදාවකුයි බුදුරණන් වහන්සේ පෙන්වුවේ කියලා අපි ඔබට කතා කරා.
එතකොට සක්කාය කියලා පැහැදිලි කරේ තමන්ගේ ජීවිතයේ මේ ලබන නැත්තම් අත්දැකීම නැත්තම් ජීවත් වෙනවා කියන එකට කියනවා සක්කාය. රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ. ඔකට කියනවා සක්කාය කියලා. රූපය කියලා කියන්නේ රුප්පණය. රුප්පණය කියන අදහසට කියනවා සක්කාය කියලා. එතකොට අපි රුප්පණය කියන කාරණාව කලින් කීසරි කතා කරේ නැහැ. මොකද ඇත්තට මේ හැම එකක්ම කතා කරන්න අමාරුයි එක දිගට. ඒ කියන්නේ එක පොඩි කාලයකදී අපි ටික ටික කතා කරන්න ඕනේ. ඊළඟට වේදනාව කියනවා විඳිනවා කියන අදහසින් වේදනාව කියනවා. කජ්ජනී සූත්‍රයේ විස්තරය තියෙනවා. විඳිනවා කියන අදහසින් වේදනාව කියනවා. සංඥාව කියනවා හඳුනා ගන්නවා කියන අදහසින් සංඥාව. සංකාරය කියනවා සංකතිය නැවත සකස් කරනවා කියන අදහසින්. සංකතිය සකස් කරනවා කියන විශේෂයෙන් සකස් කරනවා කියන අදහසින් සංස්කාර කියනවා. විඥානි කියනවා දැනගන්නවා. එතකොට දැන් මේ වචන තුලෙහි අර්ථය තියෙන්නේ ප්‍රායෝගික. දැන් අපිට අපි මේකට සක්කාය නැත්නම් ඔය පංච ප්‍රාස්කන්ධය කියලා කියන්නේ. අපි ඔකට සක්කාය කිය වෙනම ලේබල් කිරීමක් නෙතියි. අපිට ඔක ජීවිත අත්දැකීමක් කියන එක හම්බෙන්නේ නැහැ. ඔන්න ඔයයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ කියන්නේ මේ වගේ. දැන් ඔබ හිතන්න ඔබේ ජීවිතේට යමක් පේනකොට හරි යමක් ඇහෙනකොට හරි තමන්ට අපිට උදාහරණයක් ගත්තොත් තමන්ගේ අම්මා යම් කිසි කෙනෙකුට තමන්ගේ අම්මා දකිනවා. තමන්ගේ අම්මා දකිනවා. නැත්නම් අම්මා කියන්නේ තමන්ගේ දරුවා දකිනවා. එතකොට දරුවෙකුට අම්මා දකිද්දී හරි අම්මෙකුට දරුවෙක් දකිද්දී හරි ඒ දරුවාට හිතන්න ඕනද මේ තමයි මගේ අම්මා කියලා හිතන්න ඕනද? අම්මට හිතන්න ඕනද මේ තමයි මගේ දරුවා? හිතන්න අවශ්‍ය නැහැ. අපි හිතමු අපේ මොනවා හරි අපේ අත්‍යවශ්‍ය දෙයක්. අපි හිතමු විශේෂයෙන් අපි පැවිද්දෝ. මේ සිවුර කියලා හිතන්න ඕනද? හිතන්න ඕනේ. තාත්විකයි ඒක. දරුවෙකුට අම්මා කියන එක තාත්විකයි. අම්මා කියලා හිතන්න ඕනේ. අම්මට පුතෙක් කියන එක තාත්විකයි. පුතා කියලා හිතන්න ඕනේ. මම මේකට පුංචි කාරණාවක් කලිනුත් පැහැදිලි කරා දේශනාවලදී බහලා තියෙනවා නේද? අපි හිතමු ඉංග්‍රීසි භාෂාවෙන් book කියනවා පොතට. දැන් අපි සිංහල විවහාර කරන අය ගැන හිතමුකෝ. සිංහල විවහාර කරන්නේ. සිංහල තමයි ජීවිතේ. සිංහල භාෂාව. එතකොට සිංහල විවහාර කරන කෙනෙකුට අපි හිතමු book කියනවා. book කියනකොට එයාට මතක් වෙන්නේ book කියන එකක්ද පොතක්ද? එයාට මතක් වෙන්නේ පොතක්. ඇයි එයාගේ තාත්විකත්වය ඒක. පොතක් මතක් වෙන්නේ. එයාගේ විවහාරය ඒක. මෙන්න මේ වගේ තාත්විකත්වයකට දුන්න කරුණු පහක් තමයි රූප වේදනා සංඥා සංකාර විඥාන කියන්නේ. ලේබල් කිරීමකට නෙමෙයි. අද අපි ඒ සක්කාය ගැන හොයන්නේ නැතුව සක්කාය ලේබල් කරලා එතනින් එහාට අපි වෙන මොනවද කරන්නේ. සක්කාය කියන කාරණාව නිවැරදිවම තාත්වික බවට පත් වෙන්නට ඕන. ඒ කියන්නේ රුප්පණය කියන එක, විඳීම කියන එක, හඳුනා ගැනීම කියන එක, සකස් වීම කියන එක, දැන ගැනීම කියන එක තාත්වික වෙන්නට ඕන. දැන් අපි හිතමුකෝ ඔබට ඔන්න අද ධර්ම ශ්‍රවණය කරන්න හම්බ වෙනවා. ධර්ම ශ්‍රවණය කරන්න හම්බෙද්දී ඔබ හිතමු දැන් ඔබ මගේ කලින් ධර්මය අහලා තියෙනවනම් මේ අනෝදස්සි ස්වාමීන් වහන්සේ කියලා ඔබට දැන් හම්බෙනවා කියනකො ඇහෙනකොටම පේනකොටම හම්බෙද්දී ඔබට දැන් අර සංඥාව කියන වචනය අපි අහලා තියෙන පංචපාස්කන්ධයේ සංඥාව කියන වචනේ ගත්තාම මේක තමයි හඳුනා ගැනීම කියලා දාන්න ඕනද නැද්ද? මේක තමයි හඳුනා ගැනීම කියලා දාන්න ඕන. එතකොට ලේබල් කරාද නැද්ද? මේ මගේ අම්මා කියලා හිතන්න ඕනේ අම්මා දකිනකොට නෑ අම්මම. මෙන්න මේ විදිහට අපි කරන්නේ මේකයි හඳුනා ගැනීම කියලා ලේබල් එකක් කරනවා. හඳුනා ගැනීම කියන අර්ථය අපට තාත්වික වෙලා නැහැ. හඳුනා ගැනීම කියන අර්ථයේ තාත්වික බවට පත්වීමේදී හම්බ වෙන දේ තමයි ඊතර වීම කියන්නේ. එතකන් අපි මොකද කරන්නේ? හඳුනා ගන්න දේ ලේබල් කර අපි හඳුනාගත්ත දේ අනිත්‍යයි කියනවා. හඳුනා ගැනීම නෙමෙයි අනිත්‍යයි කියන්නේ. හඳුනාගත්ත දේ අනිත්‍යයි කියනවා. විඳ දේ අනිත්‍යයි කියනවා. දැනගත්ත දේ අනිත්‍යයි කියනවා. එතකොට අපිට හරියටම කල්පනා කරලා බැලුවොත් අපේ ජීවිතේ අපි
අර හඳුනා ගැනීම දැන ගැනීම විදීම කියන කාරණාව අපට හම්බෙලා නැහැ. අපි මේ දේවල් වලට නම් කරලා තියෙනවා. මම තා පුංචි උදාහරණයක් කියන්නම්. මේක තේරුම් ගන්න. හිතන්න දැන් ඔබට ඔබේ අම්මා දකින්නකොට මේ අම්මා කියන හිතීමෙන්තරව අම්මා හම්බෙනවා. හිතීමෙන්තරව අම්මා හම්බෙනවා. එතකොට මේ අම්මා කියන කාරණාව තාත්වික වෙනවා. හිතන්න අම්මා මැරුණා කියලා. අම්මා මැරුණා. ඇත්තටම දැන් මිනි පෙට්ටිය එනවා. අපි බොරුවට අඬනවා මේ අම්මා කියලා. ඇත්තටම අම්මද? මිනිහක් තියෙන්නේ. එතන අම්මා නැහැ. ඒ මිනිහක් තියෙන්නේ. ඉතින් අම්මා නම් ඉන්නේ කවුද අම්මා වල්ලන්නේ? අම්මෙක් පුච්චනවද කවුරු හරි? අපි හිතමු අවංකව අම්මෙකුට ආදරේ නම් අවංකවම අම්මෙක් පිළිබඳ ස්නේහයක් තියෙනවා නම් කවුරු හරි ඉන්නවද දරුවෙක් අම්මව පුච්චන අම්මව පොළොට යට කරන කවුරුත් නැහැ. ඉතින් මේ පිණී පෙට්ටියේ අම්මා නම් එයා වලලයිද අම්මව? පුච්චයිද අම්මව? නෑ. අම්මා නෙමෙයි මිනිහක් තියෙනවා. එතකොට එහෙනම් අර අම්මා කියන කාරණාව තාත්විකත්වයෙන් අම්මව හම්බෙලා නෑද? තාත්විකත්වයෙන් අම්මා හම්බෙලා නෑ. ආරෝපණයක් කරනවා මේ හිටපු අම්මගේ දැන් මේ දේහය කියලා. අන්න ආරෝපණය. අම්මා තාත්විකත්වයෙන් හම්බෙලා නෑ. ජීවත් වෙද්දී හිතන්න ඕනද මේ මගේ අම්මා කියලා. මේ අම්මගේ අත මේ අම්මගේ ඇඟ කොටස් ටික මේ කොටස් වලින් හැදුනේ අම්මා හිතන්න ඕනද? නෑ ඒ අම්මා. එතකොට මෙන්න මේ විදිහට බලන්න හඳුනා ගැනීමේ දෙකේ වෙනස. හඳුනා ගැනීමේ දෙකේ වෙනස. අම්මා හඳුනා ගනිද්දී අම්මා කියලා හිතන්නේ නැතුව අම්මා හඳුනාගත්තා. මිනිහ හඳුනා ගනිද්දී දේහය හඳුනා ගනිද්දී අම්මගේ දේහය කියලා හඳුනාගත්තා මිසක් අම්මා කියලා හඳුනාගන්නේ නැහැ. ආයි බොරුවට කෑ ගහනවා අම්මා කියලා. එහෙනම් ඔන්න ඔය හඳුනා ගැනීම කියන කාරණාව බාහිර දෙයක් නම් හඳුනා ගැනීම කියන කාරණාව හඳුනාගත්ත දෙයට නම් දාන්නේ. හඳුනා ගැනීම කියන එක හඳුනා ගන්න දෙයට නම් දාන්නේ. අම්මා මැරුණාම අම්මගේ මිනිය තියෙන තැනදී එතනදිත් එහෙනම් මොකද මේ මිනිය ස්වරූපය ඔක්කොම ටික තියෙනවනේ. බාහිර නම් තියෙන්නේ. බාහිරේ මිනිය දකිද්දි අම්මා හම්බෙන්න. මිනිය දකිද්දි අම්මා නෙමෙයි හම්බෙන්නේ දෙහ කියලා. මృత දෙහයක් කියලා හම්බෙන්නේ. දැන් හඳුනා ගැනීම වෙන එක. කලින් හඳුනා ගැනීම වෙන එක. ඔන්න හඳුනා ගැනීමට එහෙනම් බලන්න තාත්වික බවක් නෑ. හඳුනා ගැනීමට සජීව බවක් නෑ. හඳුනා ගැනීමට නිත්‍ය බවක් නෑ. හඳුනා ගැනීම කියන එකට අපි හරියට හිතලා බැලුවොත් හඳුනා ගැනීම කියන එක අනිත්‍ය බවකින් ප්‍රකට වීම තමයි හඳුනා ගැනීම කියන්නේ. නමුත් අපි හඳුනා ගන්න දේ එක්කම හොයන නිසා දැනගන්න දේ එක්කම හොයන නිසා අපට අනිත්‍ය බව අපට ඉස්මතු වෙලා ඉන්නේ නැහැ. ඇයි ඒකට හේතුව? අවිද්‍යාව. ඇයි ඒකට හේතුව? තණ්හාව. මෙන්න මේ අවිද්‍යාව තණ්හා කියන මේ කරුණු නිසා මොකද වෙන්නේ? අවිද්‍යාවෙන් වැහිලා තණ්හාවෙන් බැඳිලා මේ සකාය කියන කාරණාව ප්‍රකට වෙන්නේ නැතුව රූප වේදනා සංඥා සංකාර විඥාන රූපණේ විඳීම හඳුනා ගැනීම සකස් වීම දැන ගැනීම කියන මෙන්න මේ කාරණාවන් එහි යථාර්ථය ප්‍රකට වෙන්නේ නැතුව මේ ලෝකේ ඒක ප්‍රකට නොවීම අනවබෝධය ඒ වගේම තමයි සතුටින් පිළිගැනීමක් තණ්හාවක් පැවැත්මක් තියෙනවා. ඕක තියාගෙන අපි ඊළඟට මොකද කරන්නේ? ශ්‍රද්ධාව නිවැරදිව ඉස්මතු නොවෙච්ච නිසා බුදුරජාණන් වහන්සේ පෙන්නපු කාරණාවම ඒකාන්තයෙන්ම ඒකටම පමණක් යොමු නොවන නිසා අපට තේරෙන කාරණා අරගෙන මේක තමයි හඳුනා ගැනීම කියලා ඔන්න හඳුනාගත්ත දෙයක් ඔස්සේ හිතනවා. ආයි හඳුනා ගැනීම අනිත්‍යයි කියලා හිතන්නේ මොකද්ද? හඳුනාගත්ත දේ. දැන් අම්මා හඳුනාගත්ත දේ අනිත්‍යයි. දැන් අම්මා නැහැ. දැන් දේ අනිත්‍ය වෙලා තියෙනවා. හැබැයි අපි බැලුවොත් එහෙම සජීවීව අම්මා නැති වුණාට දෙකේ තියෙනවා. දැන් අපි හිතමු ඇහැට පෙන්නන්නේ හිතනකොට හිතින් හිතනකොට අන්න හිතින් හිතනකොට ඒත් අම්මා ගැන හිතනවනේ අම්මා හඳුන දැන් අම්මා ගැන හිතනකොට කෝ
අම්මා කියන සජීවිත්වයක් නැහැ. නැතුව තියෙද්දි අපි හඳුන ගන්නවා. අපි ඒකත් තේරුම් ගන්න යනවා මනෝරූපයක් දාලා හඳුනගත්ත දෙයකයි කියලා. මෙන්න මේක තමයි මේ ලෝකයේ පෙන්නන ලෝකයාට ලෝකය පිළිබිඹු කරලා පෙන්නන සංඥා විපල්ලාසය කියලා කියන්නේ. නිත්‍ය සැප ආත්ම සංඥාව කියලා කියන්නේ. මේ නිත්‍ය සැප ආත්ම සංඥාව තුළ ඉන්න තාක්කල් අපි අනිත්‍ය දුක්ඛ අනාත්ම ගැන හිතුවා කියලා කවදාවත් එයාට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ ඊතර වෙන්න. සත්‍ය දකින්න. ඒකට තියෙන ප්‍රධානම කාරණාව මුලින්ම මම පැහැදිලි කරේ එකයි. ශ්‍රද්ධාව, නිවැරදි ශ්‍රද්ධාව මුල් වෙලා බුදුරයන් වහන්සේ පෙන්නපු දේ මේක ගන්නට. අපි තුල තියෙන පොඩි වැරද්දක් තියෙනවා. මොකක්ද වැරද්ද? ඒ තමයි ශ්‍රද්ධාව මුල් වෙලා බුදුරන් වහන්සේ පෙන්නපු දේ ඉගෙන ගන්නේ නැහැ. ශ්‍රද්ධාව මුල් වෙලා ඒ කියලා ඉස්මතු වෙලා ශ්‍රද්ධාව නෙමෙයි හැබැයි. ශ්‍රද්ධාව මුල් වෙලා ඒ කියලා ඉස්මතු කරමින් තමන්ට ගැළපෙන තමන්ට තේරෙන තමන්ට වැටහෙන තමන්ගේ හිතේ දෘෂ්ටියට ගැළපෙන කාරණාව ගන්න. බුදුරණවහන්සේ ධර්මයේ කියන. කාලාම සූත්‍රය පැහැදිලි කරනවනේ. ධර්මයේ සත්‍ය ධර්මයේ කියන කාරණාව මෙන්න මේවා ඉක්මවලා හම්බෙන්නට ඕන කියලා. ඒකදී අපි ගොඩක් වෙලාට අද සමාජයේදී ගන්නේ මා පිටක සම්ප්‍රදාය පොත් වලින් ආවා කියලා ගන්න එපා. පරම්පරාවෙන් ආවා කියලා ගන්න එපා. ඕවනේ හිතුව අපි ගන්නෙ. හැබැයි ඒකේ තව තියෙනවා මා ආකාර පරිත්තක්කේ මා දිටි නිච්ඡානකත්. එපා කියනවා තමන් හිතන ක්‍රමයට ගැළපුණායි කියලා ඇත්තයි කියලා ගන්න. එපායි කියනවා තමන් හිතලා තේරුම් ගත්ත ක්‍රමයට වටහා ගත්ත දෙයට තමන්ගේ දැන් තාත්විකත්වයට ගැළපෙන දේ ඇත්තයි කියලා ගන්න එපා. දැන් අපි ගන්නේ ඇත්තයි කියලා එක නෙමෙයිද? අපි බුදුරණවහන්සේගේ ධර්මයේ අහනවා කියලා ශ්‍රද්ධාවට ඉඩ නොදී තමන්ට ඉඩක් දීලා ඒ ධර්මයේ ඉගෙන ගන්න යමු වුණාම මොකද වෙන්නේ? අපට ගැළපෙන, අපට තේරෙන, අපි දන්න දේ අපි හිතනවා මේයි ඇත්ත කියලා. කොමා ආකාර පරිත්තක්කේ කියපෙක. කොමා දිටිනිච්ඡානක්ඛන්දේ කියපෙක. තමන්ගේ කල්පනා කරන ක්‍රමයට ගන්න එපා කිව්ව කාරණාව භාග්‍යවතුන් වහන්සේ පෙන්නන්නේ. නමුත් ගන්නේ තමන් කල්පනා කරනවා. තමන්ගේ දෘෂ්ටියට ගැළපෙන ක්‍රමයට ගන්න එපා කියලා කිව්වේ. නමුත් යන්නේ තමන්ගේ දෘෂ්ටියට ගැළපෙන ක්‍රමයට. එහෙනම් පින්වතුනි බලන්න ප්‍රධානම දේ අපි ධර්මයේ ගොඩාක් ඉගෙන ගන්නවා. හැබැයි එකක්වත් බුදුරන් වහන්සේ පෙන්නපු ක්‍රමයට නෙමෙයි කරන්නේ. සියලු දේම ශ්‍රද්ධාව මුල් වෙලා නෙමෙයි කරන්නේ. සෑම දේම කරන්නේ පින්වතුනි තමන්ගේ අදහස්, තමන් හිතන, තමන්ට ගැළපෙන, තමන් දන්න විදිහටයි හැමදේම කරන්නේ. ඉතින් එහෙනම් බුදුරජාණන් වහන්සේ නම මොකටද? අවශ්‍ය නැහැ බුදුරජාණන් වහන්සේ නම. අපි හැම වෙලෙම කරන්නේ බුදුරන් වහන්සේ පෙන්නපු දේ තමන්ගේ දේත් එක ගැළපීමකට තමන්ට වැටෙන දෙයකට යන්න නම් ඇයි බුදුරන් වහන්සේ? මොකටද බුදුරජාණන් වහන්සේ? ඔන්න හොඳට හිතන්න. ඕක අපි හොඳට හිතුවොත් පින්වතුනි අපි මේ ශ්‍රද්ධාව කියන එකත් හොඳට ඉස්මතු කරගෙන නියම ආකාරයට කිසිදු විදිහකින් තව කෙනෙකුගේ අර්ථයක් හෝ තමන්ගේ අර්ථයක් හෝ මුසු නොවි ඒ උතුම් ධර්මයේ ඉගෙන ගන්න පුළුවන් වෙනවා. එහෙනම් දැන් අපි මේ සක්කාය පංච උපාදානස්කන්ධය කියන කාරණාව අපි හිතුවට හරි දැන් අපි මේ ඒක තමයි මේ දැනගත්තේ අපට හම්බුනේ කියලා. නමුත් ඒක හම්බෙලා නැහැ. මම පුංචි උදාහරණයක් තව අපේ ප්‍රායෝගිකත්වයට එක්කම පැහැදිලි කරන්න. භාග්‍යවතුන් වහන්සේ පෙන්නපු කාරණාව. දැන් ඔන්න අපිට හිතෙනවා අපි මං ගත්ත උදාහරණේ අපි ඉදිරියට කතා කරමින් කරුණු හැම එකක් ගැන මම මේක තව ඉස්මතු කරන්න ඕන නිසා කතා කරන්නේ. අපි හිතමු මං එදත් ගත්තේ හඳුනා ගැනීම, දැන ගැනීම, විදීම වගේ දේවල් අරන්. අපි හිතමු ඔන්න දැන ගැනීම ගොඩක් අපි කතා කරන්නේ. දැන ගැනීම. විඥානය කියන්නේ දැන ගැනීම කියන එක. වෙන එකකට නෙමෙයි. එතකොට දැන ගැනීම කියනකොට දැන් ඔන්න අපට හම්බ වෙනවා බුදුරජාණන් වහන්සේ පෙන්නවා දැන ගැනීම කියන එක. එතකොට දැන ගැනීම කියන එකක් භාග්‍යවතුන් වහන්සේ පෙන්වන්නේ.
දැන් ඔන්න අනුමල ස්වාමීන් වහන්සේගේ බණ ඇහෙනවා. ඔන්න ඕක දැනගත්තා. දැන් මේ තමයි දැන ගැනීම. මේ තමයි හඳුනා ගැනීම. ඔන්න දැන් අනුමල ස්වාමීන් වහන්සේ බණ කියන ඔන්න හඳුනාගත්තා. ඔන්න දැනගත්තා. එතකොට දැනගත්තා කියලා දැනගත්තද නැද්ද? දැනගත්ත කියලා දැනගත්තනේ. දැනගත්තා කියලා දැනගත්තා. එතකොට තාත්විකත්වය මොකද්ද? දැනගත්තා කියලා දැන ගැනීම. මෙන්න මේක පැහැදිලි වෙනවා අනාථපිණ්ඩිකවල සූත්‍රයේම චක්කු විඥාන නිසිත විඥානියක් පවත්තන්නේ. මොකද? ඇසේ දැන ගැනීමක් ඇටියට පවත්ත ගන්න එපා. ඇසේ දැන ගැනීම. දැන් ඔබට අනුදර්ශනස් පේන ඕන ඇහි දැන ගැනීම. ඇහි දැන ගැනීම කියලා දැනගත්තා. ඔහොම කරන්න එපා කියන බුදුරජාණන් වහන්සේ. එතකොට ඇහි දැන ගැනීම දැනගත්තා වුණා නම් කෝ දැන ගැනීම හම්බෙලා. දැන ගැනීම හම්බෙන්නේ ප්‍රඥාවට. එතකම් මොකද වෙන්නේ? දැන ගැනීමට මුලා වෙන්නේ. මායාවක උදාහරණයක් භාග්‍යවතුන් වහන්සේ පෙන්නන්නේ ඒකයි. දැන ගැනීමට මුලා වෙන්නේ. හඳුනා ගැනීමට මුලා වෙන්නේ. දැන් ඔන්න අනුන්ද ස්වාමීන් වහන්සේ කියලා හඳුනාගත්තා. දැන් හඳුනාගත්තා කියලා දැන් ඔන්න හිතනවා. මේ හඳුනාගත්තා. හඳුනාගත්තා කියලා හඳුනාගත්තේ නේද? හඳුනාගත්තායි කියලා හඳුනාගත්තා. හඳුනාගත්තායි කියලා දැනගත්තා. එතකොට මොකද්ද වර්තමානයේ කියන්නේ? හඳුනාගත්තායි කියලා දැනගැනීම. ඒක හම් වෙනවද? නැහැ. දැන් ඊළඟට තවත් මේක ඉස්සරහට කල්පනා කරන්න ගියොත් එහෙම තවදුරටත් අපි මෙහිම වෙන්නේ ඇයි? මෙහිම වෙන්නේ ශ්‍රද්ධාව පැත්තකින් තියලා තමාව ඉස්මතු කරගෙන තමාගේ ආකාර පරිවිතක්ක දිට්ඨිනිච්ඡානක්ඛන්ති ඔස්සේ මේ ධර්ම ඉගෙන ගැනීම. ශ්‍රද්ධාව පැත්තකින් තියලා දැන් අර උපාසිකා ශ්‍රද්ධාවෙම තිබ්බේ කොහොම ශ්‍රද්ධාවක්ද? එතකොට මේ ශ්‍රද්ධාව පැත්තකින් තිබිලා තමාව ඉස්මතු වෙලා තමාව රැක ගැනීමට තමා සන්තෝෂ කිරීමට ධර්මයේ අරගෙන තමා සන්තෝෂ කරනවා. ඔකයි කරන්නේ. මේක තව අපි හොඳට හිතලා බලන්නකො මේ කාරණා පිළිබඳව අපි මෙහෙම නෙවෙයිද කරන්නේ කියලා. දැන් ඔන්න ඊළඟට පෙන්නන දෙනවා සක්කාය දිට්ඨිය. නැත්නම් ඔය සක්කාය ගැන කතා කරේ. සක්කාය ගැන කතා කරනකොට අපි ගිය සැරේ කතා කරා හඳුනා ගැනීම ගැන හොයනකොට හඳුනාගත්තේ මමනේ. දැනගත්තේ මමනේ. ඔන්න ඕකනේ ප්‍රහාණය කරන්න ඕන නැත්තේ. හඳුනාගත්තේ මම දැනගත්තේ මම කියන එක වැරදි කියලා බුදුරණවහන්සේ පෙන්නේ. න රූපං අත්තෝ සමානුපස්සති. න රූපවන්තං වත්තාන න වේදනාතෝ සමානුපස්සති. ඕකනේ බුදුරණවහන්සේ පෙන්නේ. හඳුනා ගැනීම තමයි කියලා ගැනීම වැරද්ද පෙන්නේ. හැබැයි අපට හම්බෙන්නේ හඳුනා ගැනීම තමයි කියලා. දැන ගැනීම තමයි කියලා අපට හම්බෙන්නේ. ඕකේ වැරද්දයි බුදුරණවහන්සේ පෙන්නේ. දැන් මේක වුණාම ආයෙ මොකක් ඕනේද අපට? ආයෙත් අපට ඕනේ මොකක් කරන්නද? ශ්‍රද්ධාව පැත්තකින් තියලා. දැන් ඔන්න තමයි හඳුනාගත්තේ තමයි දැනගත්තේ කියලා හම්බුණා නම් අන්න හරි. එතකොට වැරදි දුරු කරනවනේ කියලා ඔන්න දැන් හිතට යනවා. දැන් මොකද්ද හිතට යන්නේ? දැන් Tamanට අවශ්‍ය කොහොම හරි ශ්‍රද්ධාව පැත්තකින් තිබිලා Tamanව රැක ගන්නනේ ඕන නැත්තේ. කොහොම හරි හොඳ දෙයකට යන්න Tamanගේ වැරද්දක් හොයා ගන්න ඕනේ කියලා. හරි ඒ පෙන්නපු ක්‍රමයට ඔන්න දැන් යනවා. මොකද්ද ඊළඟට කරන්නේ? ඒක ඇත්ත. දැනගත්තේ මමනේ. බුදුරණවහන්සේ දැනගත්තේ මම නෙමෙයි කියලා කියනවනේ. ඒ නිසා මේක වැරදිනේ. දැන් මොකද්ද මේ කරන්නේ? දැනගත්තේ තමානේ, හඳුනාගත්තේ තමානේ කියන කාරණාව භාග්‍යවතුන් වහන්සේ ඉස්මතු කරලා පෙන්නවා වැරද්දක්. ඒ වැරද්ද හම්බුණාට පස්සේ තමයි බුදුරණවහන්සේ කෙරෙහි ඒ සද්ධාවෙන් බැස ගැනීම ඇති වෙලා නැත්නම් සද්ධානුසාරී වෙලා යෝනිසෝ මනසිකාරී ඉපදිලා දහම දකින්න යොමුවන්නේ කියලා භාග්‍යවතුන් වහන්සේ පෙන්නනවා. දැන් ඒකට යොමු වෙන නේද මේ හොයන්නේ? දැන් ඔතනදී මොකද්ද වෙන්නේ? ඔතනදී වෙන්නේ දැන ගැනීම තමයි කියලා හම්බවීම දැනගන්නවා. හඳුනා ගැනීම තමයි කියලා හඳුනා ගැනීම හම්බ වෙනවා. එතන දැන ගැනීම හම්බ වෙනවා. දැන් සක්කාය දිට්ඨිය හම්බෙලාද? නෑ. මොකක්ද වෙලා තියෙන්නේ? ශ්‍රද්ධාව පැත්තකට ගිහිල්ලා තමාව ඉස්මතු වෙන්න යනවා. තමාව වැරද්දෙන් තමාව ඉස්මතු කරන්න යනවා. තමාගේ වැරද්දෙන් තමාව ඉස්මතු කරන්න යනවා. හඳුනා ගැනීම තමයි කියලා දැන ගැනීම තමයි කියලා වැරද්දක් හම්බ වුණා. ඒ දැනගත්තා. ඒ වැරද්ද හම්බ වුණා ඒක දැනගත්තා.
දැන් එතකොට ඒ දැන ගැනීම ගැනනේ දැන මේ සක්කාය දිට්ඨිය කියලා භාග්‍යවතුන් වහන්සේ පෙන්නන්නේ ප්‍රායෝගිකව. දැන් කෝ ප්‍රඥාවෙන් හම්බුනේ නෑ. දැන් මොකද්ද මෙතන උනේ? අවිද්‍යාව, යථාර්ථය නොදැකීම. යථාර්ථය නොදැකීම මේ මොකද්ද කියන්නේ කල්පනාව. යථාර්ථය නොදැකීම ඉස්මතු වෙලා ආවා. ඊළඟට ලෝකේ පවතින්නේ මනෝපුබ්බංගමා ධම්මානේ මනස පෙරට කරගෙන නිදහස් වෙන්නේ පවතින්නේ කොතනකවත් භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දීලාන්නේ මනස මුල් කරන් නිදහස් වෙනවා කියලා. මනසින් තමයි පවතින්නේ. මනස පුළුවන් කරගෙන යන්නේ හොඳ නරක එක සැප දුක විඳිනවා. මනසින් තමයි අරගෙන යන්නේ. එතෙන් මනස මුල් කරන් මේ කරන්නේ. එතන අවිද්‍යාව. අවිද්‍යාවෙන් පවතින්නේ. දැන් මනසින් හිතනවා අවිද්‍යාවෙන් පවතිනවා. මොකද්ද දැන් හම්බුනේ? හඳුනා ගැනීම තමයි කියලා. අන්න ඒක හරිද වැරදිද? දැන් මොන අපට හම්බ වෙනවා හම්බ වෙන්නේ වැරද්ද හැටියට. හොඳට හිතන්න. හම්බ වෙන්නේ වැරද්ද හැටියට මොකද්ද? හඳුනා ගැනීම තමා කියන එක වැරදි දෙයක් කියලා හම්බ වෙනවා. දැන ගැනීම තමා කියන එක වැරදි දෙයක් කියලා හම්බ වෙනවා. වැරදි දේ විදිහට හම්බවීම හරිද වැරදිද? වැරදි දේ විදිහට හම්බවීම හරිනේ. දැන් අපි සාමාන්‍යයෙන් ලෝකේ විවහාර කරන්නේ පඬිතයා කියලා කියනවා මොකද්ද? වැරද්ද හැටියට දැක්කනම් වැරද්ද කරත් වැරද්ද හැටියට දකින්නවනම් එයා පඬිතෙක් කියනවනේ. දැන් මේ මොකද්ද ඉස්මතු වෙන්න යන්නේ? දැන් මේ ඉස්මතු වෙන්න යන්නේ හඳුනා ගැනීම තමා දැන ගැනීම තමා කියලා වැරද්දක් හම්බ වුණා. ඒ වැරද්දක් හම්බ වුණා කියන එක හරිනේ. එතකොට වැරද්දක් හම්බුණා කියන එක හරිනම් එතන තිබිය යුත්තේ විද්‍යාවද අවිද්‍යාවද? විද්‍යාවනේ. ඉතින් විද්‍යාව නම් තිබිය යුත්තේ විද්‍යාවට තිබිය යුතුයිද වැරදි දෙයක්? විද්‍යාවට වැරදි දෙයක් තියෙන්න බෑ. පටිසමුප්පාදේ පෙන්නන්නේ මොකද්ද? අවිද්‍යාවෙන් සෑම දෙයක්. විද්‍යාවේ විරෝධය. විද්‍යාවට වැරදි දෙයක් තියෙන්න බෑනේ. දැන් මේ විද්‍යාව ඇත්ත මොකද්ද? තමා වැරදි කියන එක ඇත්තයි. තමා වැරදි කියන එක ඇත්තයි කියලා හම්බ වුණා නම් එතන මොකද වෙන්නේ? අහපව තියෙන්නේ අනවබෝධය. කල්පනාවකට හම්බ වුණා. අන්න පැවැත්මකට බැහැගත්තද නැද්ද? භව තණ්හාවක් කියන එකට යොමු වෙලාද නැද්ද? තණ්හාව කියලා කියන්නේ මොකද්ද? తත්‍ර తත්‍රාබිනන්දිනේ. තුනක් තියෙනවා. කාම තණ්හා, භව තණ්හා, භව තණ්හා. මේකෙන් ප්‍රධාන තණ්හා මොකද්ද? භව තණ්හාව. ඒක බුදුරන් වහන්සේ ගොඩක් දේශනාවල පැහැදිලි කරනවා. මහා සදායතනික සූත්‍රය, විද්‍යා පහන සූත්‍රය, ඊළඟට දීප්තිගත ලෝකාවලෝකන සූත්‍රවල ගොඩක් ඒවාගේ පැහැදිලි කරනවා. ප්‍රධාන වෙන්නේ භව තණ්හාව. ඊළඟට අපි වැඩිපුර කතා කරන්නේ භව තණ්හාව. අවිද්‍යාව භව තණ්හා දුරු කරන්න තියෙන්නේ. එතකොට දැන් අනාවබෝධ නිසා මොකද්ද වුනේ? හඳුනා ගැනීම තමයි කියන වැරද්දක පැවැත්මක් නැද්ද? හඳුනා ගැනීම තමයි දැන ගැනීම තමයි කියන වැරද්දක පැවැත්ම. දැන් මොකද්ද තියෙන්නේ? අවිද්‍යාවෙන් භව තණ්හාව නැද්ද? සතුටින් පිළිගත්තේ නැද්ද? මොකද්ද සතුටින් පිළිගත්තේ? සතුටින් පිළිගත්තේ හඳුනා ගැනීම තමයි කියලා ගත්ත වැරද්දක් කියලා සතුටින් පිළිගත්තා. නන්දියක් ඇති වෙනවා. දැන ගැනීම තමයි කියලා නන්දියක් ඇති වෙනවා. දැන් මොකද්ද තියෙන්නේ? අවිජ්ජාචේ භව තණ්හාචේ. දැන් මොකද්ද වෙන්නේ? හේතුව. එහෙනම් සසර ගමන් කෙරේ. කොහොම නිදහස් වෙන්නේ? එහෙනම් බලන්න මෙතන හැම වෙලෙම මොකක්ද ඉස්මතු වෙලා ඉන්නේ? හැම වෙලෙම පින්වතුනි ඉස්මතු වෙලා ඉන්නේ තමන්ව රැක ගන්නට, තමන්ව ආරක්ෂා කරන්නට, තමන්ව සතුටු කරන්නට යන වැඩ පිළිවෙල. අපට ඉස්මතු වෙන්නේ නැහැ ශ්‍රද්ධාව කියන එක හරියට. දැන් තමන්ව රැක ගන්නට, තමන්ව ආරක්ෂා කරන්නට යන වැඩ පිළිවෙලක් නම් ඉස්මතු වෙන්නේ. එතනදී බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් පුළුවන් වේවිද ප්‍රයෝජනයක් ගන්න. බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් ප්‍රයෝජනයක් ගන්න බැරි වෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් ප්‍රයෝජනයක් ගන්නට නම් අනිවාර්යයෙන්ම ඒ ධර්මයේ පමණක් ඉගෙන ගන්නට ඕන. එහෙනම් පින්වතුනි මේ පංච උපාදානස්කන්ධෙන් සක්කාය මේ පිළිබඳව යථාර්ථවාදීව විචක්ෂණය කරන්න. පටිපුච්ඡා විනීතා හොඳට කල්පනා කරන්න ප්‍රශ්න කර මේකට ඇත්තටම උදායි සූත්‍රයේ පැහැදිලි වෙනවා. පෙර උඩු යටි කුරු කර බැලුවා. බලන්න මේක කොච්චර අර්ථයක් තියෙනවද කියලා. යම් කිසි දෙයක් හරියට හොයන්නට නම් පෙරලා බලන්න ඕනේ.
උඩි යටිකුරු කර කර බලන්න ඕන. එතකොට උදායි ස්වාමීන් වහන්සේ පැහැදිලි කරනවා මම මේක උඩු යටිකුරු කර කර පංචපාස්කන්ධය. පංචපාස්කන්ධය උඩු යටිකුරු කර කර බලනකොට නැත්තම් මොකද්ද? පංචපාස්කන්ධය කියන අපිට යමක් හම්බ වෙනවා. යමක් කියලා මතක් කරන්නේ රූපණේ. විඳීම, හඳුනා ගැනීම, සකස් වීම, දැන ගැනීම. මෙන්න මේ උඩු යටිකුරු කර කර මේ මොකද්ද කියලා බැලුවා. උඩු යටිකුරු කර කර බලනකොට හම්බ වෙන්නේ පින්වතුනි ඒ දේද? එහෙම නැත්නම් වැරද්දකින් ප්‍රකට වීමක්ද? වැරද්දකින් ප්‍රකට වීම. අපට වැරද්දකින් ප්‍රකට වීමක් කියන එක නෙමෙයි හම්බ වෙන්නේ. හරියටම ඕන සංඥාව. ඕන් හරියටම දැන ගැනීම. සංඥාව කියන හඳුනා ගැනීම කියලා. දැන ගැනීම කියලා. විඥානය කියලා. ඒක හරිනම් විද්‍යාවෙන් තියෙන්නට ඕනති. හරිනම් මේක හරියට මේක හම්බුණා කියන්නේ ඒක හරි. සත්‍යයටම හම්බුණා. සත්‍ය වශයෙන්ම හම්බුණා. ඒ කියන්නේ මොකද්ද සත්‍ය වශයෙන් හම්බුනේ? දැන ගැනීම මෙන්න මෙහෙමයි. හඳුනා ගැනීම මෙන්න මෙහෙමයි. විඳීම මෙන්න මෙහෙමයි කියලා සත්‍ය වශයෙන්ම හම්බුණා. එතකොට සත්‍ය වශයෙන් මේක හම්බුණා නම් ඒක තිබිය යුත්තේ විද්‍යාවෙන්නේ. බුදුරණවහන්සේ පෙන්වන ධර්මයේ තියෙන්නේ විද්‍යාවෙන්ද අවිද්‍යාවෙන්ද? අවිද්‍යාවෙන්. ඊතර වීමක්ද පැවතීමක්ද? ඊතර වීමක්. පටිසමුප්පාදය කියන පරියාය ඉස්මතු වෙනකොට හම්බෙන්නේ පැවැත්මක්ද ඊතර වීමක්ද? ඊතර වීමක්. ඊතර වෙන මාර්ගයට කියනවා කච්චානගත සූත්‍රයෙන් මොකද්ද? මජ්ක්‍ධිමා පටිපදා කියලා. අවිජ්ජාපච්චය සංඛාර සංඛාරපච්චය විඥාන විඥානපච්චය නාම. මෙන්න මේකට කියනවා මැද කියලා. එතකොට මේ මධ්‍යම ප්‍රතිපදාව කියන එක පටිච්චසමුප්පාදය නැත්නම් ඒ ප්‍රත්‍යයේදී කාරණාව හම්බෙන්නේ ඊතර වීමක් හම්බෙන්නේ. අපට හම්බෙන්නේ පැවැත්මක් නම් බුදුරණවහන්සේ පෙන්නපු දේ හම්බෙලාද? නැත්නම් ලෝකේ විවහාර කරපු කාරණාව හම්බෙලාද? ලෝකේ විවහාර කරපු කාරණාව පමණක් හම්බෙලා. බුදුරණවහන්සේ පෙන්නපු කාරණාව හම්බෙලා. ඉතින් ලෝකේ විවහාර කරපු කාරණාවක් ඇත්තක්. ඔන්න මුලා වෙන තැන. දැන් ලෝකේ විවහාර කරන්නේ නැහැ බොරුවකට. දැන් මේ විවහාර භාෂාව විමුක්තිකාමීන් කියලා. ඒතර විමුක්තිකාමීන් විවහාර කරන එක සාමාන්‍ය ලෝකයාට ඉහා ගියපැත්ත. විමුක්තිකාමීන් අදවත් ಭಾರತೀಯ සමාජයේ ඉන්නවා. ඉස්සර බොහෝ හිටියා. බුදුරුන්ගේ ධර්මයක් අවශ්‍ය නැහැ සමාජයට විමුක්තිය හොයන්න. විමුක්තියක් හොයන්න. විමුක්තිය ලැබෙන්නේ නැහැ. ඒ මාර්ගයේ නිවැරදි විමුක්ති මාර්ගය නැහැ. හැබැයි විමුක්ති මාර්ගයක් හැටියට ප්‍රතිපදාව කරන්න. එතකොට සාමාන්‍ය මිනිස්යාට එහා ගියපු චින්තන හැකියාවක් තියෙනවා. එතකොට ඒ අයට තමයි අර හඳුනා ගැනීම, විඳීම, දැන ගැනීම හම්බෙනවා. ඒ මේ බුදුරණවහන්සේ සමාජයට අලුතෙන් දුන්න වචන නෙමෙයි. විමුක්ති කාමීත්වයත් එක්ක මේ ජීවිතය ගැන හොයනකොට ජීවිතේ හම්බෙන දේ. හැබැයි ඒ අයට හම්බෙන්නේ මොකද්ද? හඳුනා ගැනීම කියලා. විඥානංචායතනය කියලා වඩනකොට විඥාන අනන්තයි කියලා විඥානි හම්බෙලානේ. මොකක් හැටිද විඥානි හම්බෙන්නේ? ඇත්ත විඥානය. ඇත්ත විඥානි, සත්‍ය විඥානි. මොන ප්‍රත්‍යෙන්ද? විඥානි අනන්ත විඥාන අනන්ත කියලා හම්බෙන්නේ විද්‍යා ප්‍රත්‍යෙ. විඥානි දැන ගැනීම අනන්තයි. ඒ කියන්නේ දැන ගැනීමට කොච්චර තාත්විකත්වයක් දීලාද? විඥාන කසින තියෙනවා. එතකොට දැන ගැනීමට කොච්චර තාත්විකත්වයක් දීලාද? එතකොට මේ දැන ගැනීම කියන කාරණාව සත්‍ය වශයෙන් කොච්චර දුරට විමුක්තිකාමීන් හම්බෙලා? සත්‍ය වශයෙන් හම්බෙලා. බුදුරණවහන්සේ පෙන්නන්නේ විඥානීය අසත්‍යයි කියනවා. දැන ගැනීම කියන එක මොකක්ද පෙන්නන්නේ? දැන ගැනීම කියන එක අවිද්‍යාවපත්යෙන් තියෙන්නේ. දැන ගැනීම කියන එක මායාවක්. බුදුරණවහන්සේ පෙන්නන්නේ අපට හම්බෙනවා සත්‍ය වශයෙන්ම දැන ගැනීම කියන්නේ මේකයි. සත්‍ය වශයෙන්ම හඳුනා ගැනීම කියන්නේ මේකයි. සත්‍ය වශයෙන්ම විදීම කියන්නේ මේකයි. සත්‍ය වශයෙන්ම රූපණේ කියන්නේ මේකයි කියලා. අපි ඔන්න අපට හිතන විදිහට සත්‍ය වශයෙන්ම මේ ලෝකයේ තුල හම්බ වෙනවා. හැබැයි ඒක සත්‍ය වශයෙන් හම්බ වීමක්. අසත්‍ය වශයෙන් හම්බ වීමක් නෙමෙයි සත්‍ය වශයෙන්. සත්‍ය වශයෙන් නම් දැන ගැනීම තියෙන්නේ මුලා වෙලාද නැද්ද? මුලා වෙලා. ඊතරනවද නැද්ද? ඊතර වෙන්නේ නැහැ. අසත්‍ය වශයෙන් තියනවා කියන්න පුළුවන්ද? අසත්‍ය වශයෙන් තියනවා කියන්න බෑ. අවිද්‍යාවෙන් තියනවද? අවිද්‍යාව කියන්නේ අනවබෝධය. අවිද්‍යාව
අනවබෝධය ප්‍රත්‍ය කරගෙන දැන ගැනීම කියනකොට විඥානය කියනකොට හඳුනා ගැනීම කියනකොට සංඥාව කියනකොට ඒක සත්‍යයි කියලා ලැබීමක් වෙන්නේ. බලන්න බුදුරණන් වහන්සේගේ ධර්මයේ තුල පෙන්වන යම් දහම් පදයක් එක දහම් පදයක් තුල කොච්චර ගැඹුරක් තියෙනවද? ඒකනේ භාග්‍යවතුන් වහන්සේ දහම් පදයේ ගාථාවකට පෙන්වන්නේ එක දහම් පදයක රහතුන් දහසක් වැඩ සිටිනවා කියලා. ඇයි? ඒ දහම් පදයේ මුල් කරගෙන එච්චරට ගැඹුරින් හිතන්න පුළුවන්. නමුත් අද අපිට නම් එහෙම හිතෙන්නේ නැහැ. අපි හැම වෙලෙම කරන්නේ අර ශ්‍රද්ධාව කියන එක පැත්තකට තියලා තමන් කියන එක ඉස්මතු කරගෙන තමන්ට තේරෙන විදිහට තමන්ට ගැළපෙන විදිහට තමන් සතුටු වෙන විදිහට යමක් හොයන. බුදුරණන් වහන්සේ ධර්මයේ අනිත් පැත්ත. ශ්‍රද්ධාව ප්‍රකට කරගෙන තමන්ට නොලැබෙන විදිහට තමන් සතුටු නොවි බෝධිපාක්ෂික ධර්මයකින් පීති සම්පොඥයන්ගේ හම්බ වෙනවා. තමන් සතුටු වෙනව නෙමෙයි. තමා වැරදි බව ප්‍රත්‍යක්ෂ වෙමින් තමා වැරදි බව ප්‍රත්‍යක්ෂ වෙමින් මාර්ගයටයි බෝධිපාක්ෂික ධර්ම හම්බ වෙන්නේ. පුජ්‍යලයකට නෙමෙයි. සක්කාය දිට්ඨිය තරණ ප්‍රතිපදාව විතර නෙමෙයි. එහෙනම් ඔය විදිහට ධර්මයක් අහන්නට ඔය විදිහට ධර්මයක් ඉගෙන ගන්නට පින්වතුනි කොහොම හැකියාවක් අපි තුල තිබිය යුතුයිද? ඔන්න ඔය නිසා තමයි මම ඔබට මුලින්ම පැහැදිලි කරේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ ප්‍රඥා ගෝචර දෙයක්. ප්‍රඥාවට ගන්න තියෙන දෙයක්. අපි මේ සාමාන්‍යයෙන් කල්පනා කරන දෙයක් ඔස්සේ හිතන එකක් නෙමෙයි. සාමාන්‍යයෙන් කල්පනාවකට පමණක් ගැලපෙන එකක් නෙමෙයි ධර්මය කියන්නේ. අපි සාමාන්‍ය කල්පනාවකට යන්නේ මම අර ශ්‍රද්ධාව ඉස්මතු කරෙත් ඒකයි. එතන මේ ශ්‍රද්ධාව පෙන්වලා පෙන්වන්නේ ධර්මයක නෙමෙයි. ඒ විවහාරික ලෝකයේ ජීවත් වීම පිළිබඳ. ඔය ශ්‍රද්ධාවවත් තියෙද බලන්න. ලෝකයේ ජීවත් වෙන විවහාරික ශ්‍රද්ධාව. ඇයි ඒ විදිහට යොමු වෙලා තියෙන්නේ? එච්චර බුදුරණවහන්සේ විශ්වාසයි. තමන්ගේ පැත්තට මේ තන්නේ. අසමාන ඉදිරි බුදුරණන් වහන්සේ විශ්වාස. ඒ බුදුරයන් ඒක ප්‍රකට වෙන්නේ නැහැ. ඔන්න ඔය විදිහට අපට ඒ ධර්මයේ කෙමුවෙන් පුළුවන් ලැබුණා නම් තහගතයන් වහන්සේගේ උතුම් සත්‍ය ධර්මයට යොමු වෙන්න පුළුවන්. ඊළඟට භාවනා මාර්ග ගැන භාවනා ක්‍රම ගැන ගොඩාක් නමුත් හම්බෙන්නේ නැති එකක් තියෙනවා. ඒක ආවද? බුදුන් වහන්සේ මේ ලෝකයේ උපදින තැනදිත් බුදුසත්ව පහළ තැනදිත් ඒ වගේම බුදුරන් වහන්සේ වැඩ සිටිද්දිත් දේශනාව හොඳට ප්‍රකට වෙලා හම්බෙනවා. විමුක්තිය හොයපු ප්‍රතිපදා භාවනා කරපු ක්‍රම ඕන තරම් තිබුණා. 이르දි පුබ්බේ නිවාස ඥාන, සුචිවපාත ඥාන, 이르දි විද ඥාන, පරිදිත විඥාන ඥාන මේ සෑම දෙයක්ම තිබුණා. ඊළඟට ඔය වාක්‍යන සතර සතිපට්ඨාන භාවිතේ තිබුණා. ඒක අර මම හිතන්නේ ඔබ මජ්ක්‍ධිම නිකායේ දේශනා ඉගෙන ගත්තා නේ. ඒක ලස්සන පැහැදිලි වුණා. අපි සතර සතිපට්ඨානේ වඩනවනේ. අපි මේ අග්ගි සූත්‍රය පැහැදිලි කරලා අපි සප්තබොධ්‍යංග වඩනවනේ. අපි ප්‍රඥා දුර්වල කරන නීවරණ ප්‍රහාණය කරනවනේ. ඉතින් අපගේ ශ්‍රමණ ගෞතමයන්ගේ වෙනසක් නැහැ. දැන් මේ වචන සමාජයේ තිබිච්ච ඒවා ඒවට තාත්වික අර්ථයක් තිබ්බද නැද්ද? තාත්වික අර්ථයක් තිබුණා. සත්‍ය අර්ථයක් තිබුණා. බොජ්ජංග ධර්ම කියනකොට. හතර සතිපට්ඨානයි කියනකොට. ඊළඟට ආරෂ්ඨාංග මාර්ගය කියනකොට. ඉන්ද්‍රිය ධර්ම කියනකොට තාත්වික අර්ථයක් තිබුණා. ඉන්ද්‍රිය ධර්ම ගැන හොඳට පැහැදිලිව අරිය වරියසන සූත්‍රවලදී. ආරාර කාරා මුද්දකරා පුත්‍රත් ඉන්ද්‍රිය ධර්ම තියෙනවා. සද්ධා, විරිය, සමාධි, ප්‍රඥා. ඉතින් මට නැත්නම් මොකද? මමත් ඇති කරගන්නට ඕන. කවුද මේ කල්පනා කරන්නේ? බුදුරජාණන් වහන්සේ නෑ බෝධිසත්වය. ඒතකොට මේ සමාජයේ තාත්වික අර්ථයකට වෙන්න විවාහ. ඇත්තද බොරුද? ඇත්ත. වෙනස තියෙන්නේ නිවන් දකින්න බෑ. එතර වෙන්න බෑ. බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මොකද්ද? ඔය සෑම දෙයකටම ලෝකයාට ඇතයි කියන හම්බෙන අර්ථයට එහා
අර්ථයක් වෙනවා. ඒක තමයි ලෝකෝත්තර මාර්ගය. බෝධිපාක්ෂික ධර්මවලදී අතර සතිපට්ඨානිය පිළිබඳව, බොජ්ජංගයන් පිළිබඳව, ඉන්ද්‍රිය ධර්ම පිළිබඳව, බල ධර්ම පිළිබඳව, ඉර්ධිපාත පිළිබඳව, ඒ වගේම භාවනා ප්‍රතිපදා පිළිබඳව මේ සෑම දෙයකටම බුදුරයන් වහන්සේ පෙන්වුවා සමාජයේ සත්‍ය වශයෙන් හම්බෙන අර්ථයට එහා ගියපු ඊතරවන ප්‍රතිපදාව ඉස්මතු වෙනවා. එහෙනම් ඒක ඉගෙන ගන්න අපි කොච්චර නුවණක් අපි තුල ඉස්මතු වෙන්නට ඕනද? දැන් අපි ගත්තොත් එහෙම දැන් ඔය කාරණා ටික සතිපට්ඨානයේ බුද්ධංග ධර්ම, ඉන්ද්‍රිය ධර්මයන් ඊළඟට අපි ගත්තොත් භාවනා ක්‍රම මෙන්න මේ කාරණා විමුක්තිකාමී සමාජයක් නැති තැනකදී හම්බෙන්නේ නැහැ. දැන් ශ්‍රී ලංකාව ගත්තත් යුරෝප රටවල් ගත්තත් ಭಾರತೀಯ සමාජයේ තියෙන ගතිය නැහැ. ඒ කියන්නේ විමුක්තිකාමී සමාජයක් තුල තියෙන ගතිය නැහැ. එතකොට දැන් බුදුරන් වහන්සේ පෙන්වන්නේ විමුක්තියක්නේ. එතකොට බුදුරන් වහන්සේ පෙන්වන ධර්මයේ ඇහෙනකොට විමුක්තිකාමී සමාජයක් ඒ චින්තනයක් නැති කෙනෙකුට ඇහෙද්දි මොකද වෙන්නේ? එයාගේ ඉස්සරලා මැති වෙන්නේ මොකද්ද? විමුක්තියක් හොයන්න ඕනේ කියලා. විමුක්තියක් හොයන්න ඕනේ කියලා ඇති වෙන චිත්තනදී එයාට මොකද වෙන්නේ? විමුක්තිකාමී සමාජයකට ආවේනික උදේ ඉස්මතු වෙලා යනවා. විමුක්තිකාමී සමාජයකට ආවේනික එක සත්‍යයක්නේ. ඒක ඉස්මතු වෙලා යනවා. අවාසනාව කියන්නේ මොකද්ද දන්නවද? ඒක ඇහෙන්නේ විමුක්තිකාමී සමාජයකට ආවේනික විග්‍රහය ඇහෙන්නේ දරාගන්නේ ඉගෙන ගන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්වපු ප්‍රතිපදාවයි. ඇයි ඒකට හේතුව? අපට තේරෙන විදිහට අපි ගන්නෙ. බුදුරජාණන් වහන්සේ පෙන්වපු දේ විදිහට නෙමෙයි ගන්න අපට තේරෙන විදිහ. අපට තේරෙන්නේ සමාජයක ලෝකයක පැවැත්මක විවහාරයක්. දැන් පළවෙනි ධ්‍යානයේ කෙනෙක් වඩනවා නම් පළවෙනි ධ්‍යානයේ කියන ලෝක පැවැත්ම. ඒකට අදාළ දෙයට හම්බ වෙනවා. අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපි අහනකොට විමුක්තිකාමී බව ඉස්මතු කරද්දී විමුක්තිය කියලා සමාජය තුළින් ඉස්මතු වෙන විග්‍රහයක් කියනවා. මෙන්න මේක කෙනෙකුට හම්බෙන්නේ සමාජයේ පැවැත්මක් එක්ක. එයාට හම්බ වෙනවා මේක තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියලා. එතනින් එහා එයාට ශ්‍රද්ධාව මුදන්න දෙයක් නැහැ. ශ්‍රද්ධාව උදාහරණ කියලා බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන්න පටන් ගන්න ශ්‍රද්ධාව උදාහරිත්ව ප්‍රඥාවන්තයන්ට ධර්ම දේශනා කරනවා. ශ්‍රද්ධාව උදාහරින්නේ නැහැ. තමන්ව උදාහර ගන්නවා. තමන්ට ගැළපෙන තමන්ටගේ හිතට හිත හැකි විදිහට විමුක්තිකාමී ප්‍රතිපදාවක් කුරු කරනවා. ශ්‍රද්ධාව හම්බෙන්නේ. දැන් මොකද වෙන්නේ? අවාසනාව බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හැටියට හම්බුන නිසා. දැන් ධර්මයක් අහන්න ආයෙම නෑ. අයි බෝධිපාක්ෂික ධර්ම වැඩෙනවා. අතිපට්ඨාන බොජ්ජංග ආදී ධර්ම ආදී වැඩෙනවා. භාවනාව වැඩෙනවා. අනිත්‍ය වශයෙන් හම්බ වෙනවා. නිසියනස්තුත් හොඳට පැහැදිලි කරලා පෙන්නනවා. අනිත්‍ය වශයෙන් අනාත්ම වශයෙන් ඊළඟට බ්‍රහ්මජාල සූත්‍රය අන්‍ය තීර්ථකයන් තුල උතුම් දෘෂ්ටි ඇති වෙන හැටි. අනාත්මය පිළිබඳ උතුම් දෘෂ්ටි. පඨම කෝසල පුරුෂගති සූත්‍ර ලස්සන පැහැදිලි වෙනවා මේ ලෝකයේ බුදුරන් වහන්සේගේ ශාසනයෙන් පිට ශ්‍රේෂ්ඨම දෘෂ්ටිය තමයි අනාත්මය හැටියට හම්බෙන්නේ. විදිය පෙන්වලා තියෙනවා. ඊළඟට බ්‍රහ්මජාල සූත්‍රයේ කාමයන් අනිත්‍ය වශයෙන් දැකලා මේ ජීවිතේ නිවන් දකින්න ඕන එක දෘෂ්ටිගත වෙන්නේ ඔපෙන්ලා තියෙනවා. බ්‍රහ්මජාල සූත්‍රය. මේ විදිහට පින්වතුනි මේ සූක්ෂම විදිහට මේ ලෝකයා දෘෂ්ටියට අහු වෙන ආකාරය භාග්‍යවතුන් වහන්සේ පෙන්වලා දෙනවා. ඉතින් අපි ඔන්නව හරියට ඉගෙන ගත්තොත් අපි තමන්ගේ අදහස සහ සමාජය තුල හම්බ වෙන සත්‍ය කියන එක පැත්තකින් තියලා මොකද කරන්නේ? ශ්‍රද්ධාව මුදාහරිනවා. බුදුරණවහන්සේගේ ධර්මයේ අහන්න. ඔන්න ඕක මූලිකව හටගත්තේ නැතිනම් අපට ධර්මය අවබෝධ කරගන්න බැහැ. ඕක මූලිකව හටගත්තොත් පමණයි සැබෑ බුද්ධ වචනය අපට ඉගෙන ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපට ඒ රූපය, වේදනාව, සංඥාව, සංඛාර, විඥාන පිළිබඳ මම ඔබට පොඩි දෙයක් සමහර කරුණු ටික එක පැහැදිලි කරේ. සමාජයේට ආවේනික සත්‍යයට එහා ගියපු ඊතරවන සත්‍යයක් භාග්‍යවතුන් වහන්සේ පෙන්වනවා කියන්නේ. එහෙනම් ඒක ගැන හොයන්නට ඕනේ. ඊළඟට ඒ පිළිබඳ දෘෂ්ටිය ගැන හොයන්නට ඕනේ. මෙන්න මේ සෑම දෙයක් ගැනම සත්‍ය මත පිහිටලා ශ්‍රද්ධාව මුදා හරිමින් අපි ඉගෙන ගන්නට ඕනේ. එහෙම ඉගෙන ගත්තොත් පමණයි ධර්මයේ යෝනිසෝ මනසිකාරය ඉස්මතු වෙන්නේ. ඒ යෝනිසෝ මනසිකාරය තුළින්
දකින්න පුළුවන්කමක් ලැබෙන්නේ. ඉතින් අපිට මේ ලැබිච්ච මහඟු අවස්ථාව තුළ අපි පින්වතුනි මග හරවා ගන්න හොඳ නැහැ. මොකද්ද මේ ධර්මය අපි තුලට එන එක මග හරවා ගන්න හොඳ නැහැ. අපි ධර්මයේ අපි තුලට ගන්නේ නැතුව අපි තුල තියෙන කාරණාවට අදාළ දෙයක් ධර්මයෙන් ගන්නවා. ඒ තමයි සමාජීය පැවැත්මට අදාළ. ඔන්න ඔය නිසා අපි එහෙ විදිහට ධර්මය අහන්න හොඳ නැහැ. අපි බුදුරන් වහන්සේ කියපු දේ විදිහට අහන්නට ඕනේ. ශ්‍රද්ධාව මුද්‍රාහරලා. එහෙම ඇහුවොත් ලැබිච්ච අවස්ථාව තුළ යම් පමණකට හරි ඒ ශ්‍රද්ධාවයි ඒ ප්‍රඥාවයි මේ කරුණ මුල් කරගෙන අපට පුළුවන්කමක් ලැබෙවි කුමක් කරන්නද? තථාගතයන් වහන්සේ ළඟට ලං වෙන්න. කවදා හරි ආසත්‍ය කරා යමු. ඉතින් ඒ නිසා පින්වතුනි අපි දැඩි අධිෂ්ඨානයක් ඇති කරගන්න ඕනේ. මේ ධර්මයේ ඉගෙන ගනිද්දී ඔය කරුණු ටික අපි තුල ඇති කරගෙන ධර්මයේ ඉගෙන ගන්න. එහෙම වුණොත් අපට මේ ලැබුණ අවුරුදු 50 60 70 80 කියන පුංචි කාලේ උපරිම වාසනාවන්ත දෙයක් කරගන්නවා. එහෙම නැති වුණොත් කලින් ජීවිතවල ගෙවුණා වගේම ගෙවිලා යාවි. ඒ විතරක් නෙමෙයි කලින් අපි මනුෂ්‍ය ලෝකවල දිව්‍ය ලෝකවල බුදුරුන්ගේ ධර්මයේ ඇහිලා ඒ බුදුරුන්ගේ ධර්මයට අවනත නොවි අනුගත නොවි තමන්ගේ කාරණාව එක්ක සමාජයේ විමුක්තිකාමී චින්තනයක් ඇති කරගෙන බ්‍රහ්ම ලෝකවල ගිහිල්ලා අහපව දුගතියේ ඇවිදින් හසර ගමන් කරන ආකාරයට යමු වේ. අපි තේරුම් ගන්න ඕනේ අපි කුමක්ද කළ යුත්තේ කියලා. සමාජයේ ගත්තොත් මුළු සමාජය තුළ විවිධ දේවල් අහන්න ලැබෙනවා. ඇයි අපට ඕන නැති තව කෙනෙකුගේ අදහස? ඇයි අපට අවශ්‍ය තව කෙනෙක් සරණ යන්න? ඇයි අපි තව කෙනෙක් එක්ක බුදුරණවහන්සේව මනින්න යන්නේ? අපි හොඳට හිතන්නට ඕනේ. අපට තව කෙනෙක් අවශ්‍යත් නැහැ, තමන් අවශ්‍යත් නැහැ. අපට එකම පිළිසරණ බුදුරණවහන්සේ පමණයි. ඔන්න ඔය චින්තනය ඇති කරගන්නට ඕනේ. ඒකටයි මම අර මුලින් අර විනය පිටකයේ තියෙන කතාවකුත් ඔබට ඉදිරිපත් කරන්න යෙදුනේ. හොඳයි එහෙනම් පින්වත්නි මම දේශනාව අවසන් කරනවා. මම හිතන්නේ පොඩි කාලයක් විනාඩි 20ක වගේ කාලයක් මම අවස්ථාව දෙනවා ඔබට ප්‍රශ්න අහන්න. හොඳයි තේරුවන් සරණයි. අපේ හාමුදුරනේ ස්වාමීන් වහන්සේ අපි මාධව කියන දායක මහත්මියන්ගෙන් ප්‍රශ්නයක් තිබෙනවා. ස්වාමීන් වහන්සේ යමක සූත්‍රයේ රහතන් වහන්සේ පනවන්න බෑ කියනවා. කොට්ටිත සූත්‍රයේ බුදුරජාණන් වහන්සේට ඇස තියෙනවා සංයෝජන විතරයි දුරු වෙලා තියෙනවා කියනවා. භාවනාන යෝගියෙක් මේ එක සූත්‍රයක් විතරක් බැලුවොත් එක අන්තයක් විතරක් දකින්නවා වගේ හැඟෙනවා. කරුණාවෙන් පැහැදිලි කරන්න. ඉද්ධිපාද වැඩිමෙන් ඉන්ජිනයේ පාලනය වී ප්‍රඥාව පහළ වීමට ලොකු රුකුලක් වෙනවා වගේ හැඟෙනවා. මම හිතන්නේ ඒක දෙවෙනි ප්‍රශ්නයක් වගේ. නේ ස්වාමීන් වහන්සේ ආයිත් මම කියලා දෙන්නද? ෆස්ට් කියන්නද? පළවෙනි ප්‍රශ්නේ හරියට. කලින් ප්‍රශ්නේ හරි. ඔව් මේ ඒකෙදි ඇත්තටම මම හිතන්නේ ඔබ නිතරම මේ දේශනා ශ්‍රවණය කරනවා නම් අපි මේ දේශනා දෙක වෙන වෙනම බලන්නත් ඕනේ. අනිත් එක තමයි එතනදී මට හැඟෙන හැඟීමක් තියෙන ප්‍රශ්නය තුළදීම දේශනා දෙක හරියට බලලා නැහැ කියන එක. දේශනා දෙකේ තියෙන සියලු විස්තර බලන්න ඕනේ. අපි බලන්නේ රහතන් වහන්සේ ගැන කියපු ටිකනේ. ඔන්න ඔකයි ප්‍රශ්නේ තියෙන්නේ. රහතන් වහන්සේ ගැන කොයි විදිහටද කියලා තියෙන්නේ. ඔන්න ඕක බලන්න ඕනේ. ඕක බැලුවේ නැත්නම් අපට ප්‍රශ්නයක් එනවා. යමක සූත්‍රයේදී පෙන්වා දෙන්නේ සම්පූර්ණයෙන් මොකද්ද? මාර්ගය ඉස්මතු කරලා පෙන්නනවා. දර්ශනය ඉස්මතු කරලා පෙන්නනවා. සත්‍ය ඉස්මතු කරලා පෙන්නනවා. අනුපලබ්බිය මානෝ කියලා ඒ කියන්නේ යථාර්ථය පෙන්නනවා. ලෝකයෙන් ඈතර වීම ඉස්මතු කරනකොට ලෝක විග්‍රහයක් පෙන්වන්නේ නේ. දැන් එතන සම්පූර්ණ යම්ක සූත්‍රය පැහැදිලි කරන්නේ ලෝකයෙන් ඈතර වීම ඉස්මතු කරනවා. ලෝක විග්‍රහයක් එතකොට කතා කරන්න බෑ. ඈතර වෙනවා කියනකොට කතා කරනවා. ඈතර වීම. යම්ක සූත්‍රය තියෙන්නේ. එතකොට කොටිත සූත්‍රය මොකද තියෙන්නේ? කොටිත සූත්‍රයේ පැහැදිලිවම තියෙනවා. මොකද්ද? සංවිජ්ජමානෝ ලෝකස්මි. ලෝකේ හම්බ වීම කියන එක. කොටිත සූත්‍රයේ පැහැදිලිවම තියෙනවා සංවිජ්ජම ලෝකයේ ප්‍රකට වීම, ලෝකයේ හම්බ වීම කියන
කාරණාව මුල් කරගෙන රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ. දැන් එතකොට මොකක්ද මේ පැහැදිලි කරන්නේ? ලෝකේ පැවැත්ම තුල ඉන්නා වූ රහතන් වහන්සේ. ලෝකේ පැවැත්ම තුල ඉන්නා වූ බුදුරජාණන් වහන්සේ. දැන් මේ පෙන්නන්නේ ඊතර වෙන මාර්ගයේද? එහෙම නැත්නම් ලෝකේ පැවැත්මද? ලෝකේ පැවැත්ම. ලෝකේ පැවැත්ම තුල ඉන්න රහතන් වහන්සේ. දැන් අපි තුල ඉස්මතු විය යුත්තේ ඊතර වෙන මාර්ගයේද ඉන්න කෙනෙක් ගැන. කෙනෙක් ඉන්නවා කියලා ගත්තට පස්සේ එතනදී වෙන්නේ මොකද්ද? කෙනෙක් ඉන්නවා නම් ඉන්නේ කවුරු එක්කද? මම නිසානේ. තව කෙනෙක් පනවන්නේ කොතනද? මම නිසානේ. ඒ පැවැත්ම මොකද්ද? ලෝකේනේ. ලෝකේ පැවැත්මේදී ලෝකේ ඉන්නව ශ්‍රේෂ්ඨයි. ලෝකේ ඉන්න උතුම්මයි. ලෝකේ ඉන්න රහත් වෙච්චයි. ලෝකේ ඉන්න රහත් වෙච්ච රහතන් වහන්සේ මොකද වෙන්නේ? රහතන් වහන්සේට බන්ධනේ නැහැ. ඇහැ රූපේ තියෙනවා බන්ධනේ නැහැ. කන සද්දේ තියෙනවා බන්ධනේ නැහැ. කාටද තියෙන්නේ? ලෝකේ ඉන්න රහතන් වහන්සේ. සංවිධ්‍යමාන ලෝකේ ප්‍රකට වෙන ඒ රහතන් වහන්සේ. එතකොට මේ මමත් ඉඳලා. එතකොට දැන් ඊතරණ මාර්ගෙ පෙන්වන්නේ කාටද? මටනේ. මමත් එක්කනේ කතා කරන්නේ. තම තමන නුවණින් තියෙන්නේ. දැන් බාහිරින් රහතන් වහන්සේ ඉන්නවා කියලා ගැනීම තියෙන්නේ තමන් එක්කනේ. තමන් එක්ක ඉන්නකොට දැන් ඊතරණ මාර්ගයේ ඉස්මතු වෙලාද? නැහැනේ. ඊතරණ මාර්ගය ඉස්මතු නොවෙද්දී තමන් ඉන්නේදී ලෝකේ විවහාර කරද්දී ලෝකේ පැවැත්ම ගැන කතා කරනවා. යමක සූත්‍රය මොකද්ද පැහැදිලි කරන්නේ? යමක සූත්‍රය සම්පූර්ණයෙන් පැහැදිලි කරන්නේ අර කිසි දෙයක් නෙමෙයි. යමක භික්ෂුව අර පාපී දෘෂ්ටිය රහතන් වහන්සේ මරණින්මත් උපදින්නේ නැහැ කියන පාපී දෘෂ්ටිය ඇති වුණාට පස්සේ එහෙම පැහැදිලි කරනවා. සාරිපුත්තු ස්වාමීන් වහන්සේ ඒකට වෙන මොකෝ කියන්නේ. ඔබට එහෙම දෘෂ්ටියක් තියෙනවද කියලා අහනවා එච්චරයි. ඔව් දෘෂ්ටියක් තියෙනවා. ඒක ඇත්ත බුදුරන් අනික දන්නේ බුදුරන් වහන්සේ දේශනා කරා හැටියට. ඇයි එතනින් එහෙම දන්නේ? ඇයි දැන් ඉන්නවනේ කෙනෙක්. දැන් නිවන් දැකලා නැහැනේ. යමක ස්වාමීන් වහන්සේ මාර්ගයේ ඉපදිලා නැහැනේ. එතකොට දැන් මාර්ගයට එන්න යන්නේ විචක්ෂණය කරනවා. දැන් ඉන්නවා රහතන් වහන්සේලා. දැන් එතකොට රහතන් වහන්සේ උපදින්නේ නැහැ. අන්න ඉන්නා වූ රහතන් වහන්සේ නැවත මරණින්මත් උපදින්නේ නැහැ. එතකොට ඒ කාරණාව එයාට ප්‍රකටයි. කවුරු කියපු ධර්මයයිද? එයාට හම්බෙන්නේ බුදුරන් වහන්සේ කියපු ධර්මය. එතකොට ඔතනින් සාරිපුත්තු ස්වාමීන් වහන්සේ ප්‍රශ්නය අහලා ඊළඟට භාග්‍යවතුන් සාරිපුත්තු ස්වාමීන් වහන්සේ යමක භික්ෂුවට ප්‍රශ්න කරන තමන්ගේ ජීවිතය ගැන. දැන් අපිට පංචපාස්කන්ධ කියන මතක් වෙන්නේ වෙන දෙයක් නේ. දැන් පංචපාස්කන්ධ කියන්නේ මොකක්ද? මම ඔබට මුලින්ම කියනවා. රුප්පණය විඳීම, හඳුනා ගැනීම, දැන ගැනීම, සකස් වීම. දැන් පිට කෙනෙක් ගැන කතා කරන්නේ නැහැ ප්‍රත්‍යක්ෂය ගැන. දැන් හඳුනා ගැනීම කියනකොට අපි හිතමු තව කෙනෙක් හඳුනාගත්තා කියලා අපි දන්නේ නැහැ. තව කෙනෙක්ින්ද කියන එක අපට අදාළයිද නේ? හඳුනා ගැනීම කියන එක බලන්න. රුප්පණය කියන එක බලන්න. විදිය. දැන් සාරිපුත්‍රයන් ප්‍රශ්න කරනවා. රූපය නිත්‍යද අනිත්‍යද? රූපය කියන්නේ මොකද්ද? රුප්පණයට. රුප්පතිතිකෝ භික්ඛවේ තස්මා රූපන්ති උච්චති. විඳීම නිත්‍යද අනිත්‍යද? මොකද්ද විඳීම කියන්නේ? වේදේතිතිකෝ භික්ඛවේ තස්මා වේදනාති උච්චති. විඳිනවා කියන දර්ශන වේදනාව. නිත්‍යද අනිත්‍යද? විඳිනේ. විඳීම අනිත්‍යද? විඳින දේ නෙමෙයි. විඳීම ගැන. සංඥාව. සංජානාතිතිකෝ භික්ඛවේ තස්මා සංඥාති උච්චති. හඳුනා ගන්නවා කියන අදහස. හඳුනා ගැනීම නිත්‍යද අනිත්‍යද? හඳුනාගත්ත දේ නෙමෙයි. දැන් මේ තමන්ගේ ප්‍රත්‍යක්ෂ තමන් තුල මග ඉස්මතු කරා. ඔය ප්‍රශ්න කරනකොට දැන් මොන ලෝකෝත්තර මාර්ග කියන්නේ ඒකනේ. මේ ප්‍රශ්නේ කරනකොට යමකට මොකද වෙන්නේ? යමක සෝතාපන්න වෙනවා. පාපී දෘෂ්ටියකට යමක සෝතාපන්න. දැන් මොකක්ද යමකට ඉස්මතුනේ? ලෝකෝත්තර මාර්ග. ප්‍රත්‍යක්ෂයෙන් ප්‍රායෝගිකත්වයේ ධර්මයේ ඉස්මතු කරලා පෙන්වනවා සාරිපුත්තු ස්වාමීන් වහන්සේ. ඊළඟට තවත් විස්තර කරනකොට නිවුණා අරහත්ත්වයටපත් වුණා. ඒ විස්තරේ තමයි සමුදය සත්‍ය ඉස්මතු කරලා පෙන්වන විග්‍රහය තමයි. නිරෝධ සත්‍ය නැත්නම් රහතන් වහන්සේ නිවීම සත්‍ය වශයෙන්ම මාර්ගය තුනදී චතුරාර්ය සත්‍ය ධර්මයේ දුක්ඛ නිරෝධාර්ය සත්‍ය සත්‍ය වශයෙන් දකිනවා. දුක්ඛ සමුදය ආර්ය සත්‍ය සත්‍ය වශයෙන් දකිනවා. තනදී දුක්ඛ නිරෝධාර්ය සත්‍ය වශයෙන් දකිනවා. අනු ප්‍රතිපදාව තුළදී. ඒ ප්‍රතිපදාව. දැන් කොට්ටිත සූත්‍රය පැහැදිලි වෙන්නේ. ඔය වගේ ප්‍රතිපදාවක් සමාතර ඉස්මතු වෙන්නේ එකද නැහැ. ලෝකයේ රහතන් වහන්සේ ප්‍රකට වීම ගැන. ලෝකයේ කියලා විවහාර කරනකොට සංවිධ්‍යමාන ලෝකස්මි ලෝකයේ රහතන් වහන්සේ ප්‍රකට වෙනවා. එතකොට මොකද වෙන්නේ? ලෝකයක් ප්‍රකට වෙනවා මම ඉන්නවා. දැන් මා තුළ එතකොට ඉස්මතු වෙලාද ප්‍රතිපදාව ලෝකෝත්තර නැහැ. හඳුනා ගැනීම කියන කාරණාව ඔස්සේ මම හඳුනාගත්ත රහතන් වහන්සේ කියලා. නිත්‍යයි කියලා ගත්තනේ හම්බුණා. දැනගත්ත රහතන් වහන්සේ. දැන් ඒ රහතන් වහන්සේ ගැන කතා කරන්නේ. ප්‍රායෝගිකත්වයේ නෙමෙයි. ඒ රහතන් වහන්සේ. ප්‍රතිපදාව නැත්නම් ඊතරවන මාර්ගයේ නෙමෙයි ඒ රහතන් වහන්සේ. අනේකයි අපි දේශනාවේ තියෙන සියලු දේ හරියටම ඉගෙන ගන්නට ඕනේ.
මේකදී ඇත්තටම විශේෂයෙන් දැනගන්නට ඕනේ සද්ධම්ම සම්මෝස සූත්‍ර අංගුත්තර නිකායේ පැහැදිලි කරලා පෙන්නන බුදුරජාණන් වහන්සේ සද්ධර්මයේ අතුරුදහන් වෙන කරුණු කිහිපයක් තියෙනවා. පළවෙනි කාරණාව තමයි හරියට සාකච්ඡාං න පරියාපුණා. ධර්මයේ සකසලා ඉගෙන ගත්තේ නැතිනම් සකසලා ඉගෙන ගන්නවා කියන්නේ. ඒ කියන්නේ ව්‍යංජන පද ව්‍යංජන පව. අර්ථය නෙමෙයි පද ව්‍යංජන. ව්‍යංජන තියෙන විදිය, වාක්‍ය තියෙන විදිය මෙන්න මේවා නිවැරදිව ඉගෙන ගන්නට. ඒවා නිවැරදිව ඉගෙන ගත්තේ නැතිනම් ධර්මයේ විනාශ කරනවා කියන්නේ. අන්තර 10 අතුරුදහන් කරනවා කියන්නේ. ඊට පස්සේ තමයි කියන්නේ ධර්මයේ හරියට වචනේ ප්‍රගුණ කරේ නැත්නම්. එතකොට එහෙනම් බලන්න මූලිකවම තියෙන දේ ආකාරයෙන් ඉගෙන ගත්තේ නැතිනම් ධර්මය අතුරුදහන් කරනවා. ඇයි අර්ථය වෙනස් විදියට ගන්නෙ? සකසලා ධර්මයේ ඉගෙන ගත්තේ නැත්නම් පද ව්‍යංජන වරද්දවලා ගත්තොත් අර්ථය වරද්දවලා ගන්නවා. එතකොට සියල්ලක්ම වැරදිලා. ඉතින් ඒ නිසා අපි මේ දේශනාවේ තියෙන දේ තියෙන විදිහට පමණක්ම අපි ඉගෙන ගන්නට ඕනේ. ඒකට අපි ලොකු අවධානයක් දෙන්නට ඕනේ. තමා කියන එක පැත්තකින් තියලා. තමා කියන එක පැත්තකින් තියනවා කියන්නේ මොකද්ද? තමාගේ දෘෂ්ටිය, තමාගේ සංකල්පය, ආකාර පරිවිතක්කය, දිටි නිච්ඡානක්ඛන්තිය. මෙන්න මේකයින් වෙලා ශ්‍රද්ධාව ඉස්මතු වෙන්නට ඕනේ. ඒක ඉස්මතු වෙලා ඒ දේශනා වෙනින් වශයෙන් ඉගෙන ගන්නට ඕනේ. එතකොට ඒ අර්ථ දෙකක් හැටියට ඉස්මතු වෙන්නේ නැහැ. ප්‍රතිපදා දෙකක් හැටියට සහ ඒ වගේම විවහාර දෙකක් හැටියටයි භාග්‍යවතුන් වහන්සේ පෙන්නන්නේ. අවසරයි ස්වාමීන් වහන්සේ තව ප්‍රශ්න කීයකට අවස්ථාවක් තියෙනවා. තව එක ප්‍රශ්නයක් යොමු කරන්නද? හොඳයි. හොඳයි. අපේ මේ ප්‍රශ්නේ විනෝදා දායක පින්වත්ගෙන් ස්වාමීන් වහන්සේ හේතුඵල දහමට අනුව නාම රූප ධර්ම පංච නීවරණයට සම්බන්ධ කරගෙන සක්කාය දිට්ඨිය දුරු කරන්නේ කොහොමද? කරුණාවෙන් පැහැදිලි කරලා දෙන්න. තෙරුවන් සරණයි. බුදුරජාණන් වහන්සේ පෙන්නපු ප්‍රතිපදාවේදී අපට හම්බ වෙන්නට ඕන දේ නාම රූප ප්‍රහාණය කිරීමටවත් පංච නීවරණ දුරු කිරීම කියන එකටවත් ඒ කිසිම කාරණාව එක්ක පමණක් නොවේ. ඔන්නක අපි හොඳට දැනගන්නට ඕන. නාම රූප කියන කාරණාව පිළිබඳව විමුක්තිකාමී සමාජය තුල දන්නවා. ඒ වගේම පංච නීවරණ අග්ගි සූත්‍රයෙන් පැහැදිලි වෙනවා. ප්‍රඥාව දුර්වර කරන විදිහට තියෙන පංච නීවරණ ප්‍රහාණය පිළිබඳව අන්නේ පරිබ්‍රාජකිනුත් දන්නවා. ඊළඟට යන්නේ පරිබ්‍රාජකයා අහනවා ඔබගේ අපේ අදහස වෙනස මොකක්ද? අපිත් පෙන්වන්නේ ප්‍රඥාව දුර්වල කරන පංච නීවරණ ප්‍රහාණය කරන්න. ශ්‍රමණ ගෞතමයන් පෙන්වන්නේ ප්‍රඥාව මේ දුර්වල කරන පංච නීවරණ ප්‍රහාණය කරන්න. අපිත් පෙන්වන්නේ අවබෝධයට හේතු වෙන බෝධිඅංග වඩන්න. ශ්‍රමණ ගෞතමයන් පෙන්වන්නේ අවබෝධයට හේතු වෙන බෝධිඅංග වඩන්න. ඉතින් අපේ ශ්‍රමණ ගෞතමයන් වෙනස මොකක්ද? දැන් ඒ අය කවුද? ඒ අය තිමුක්තිකාමී. බුදුරණන් වහන්සේ තිමුක්තිකාමී. හැබැයි තවත් ආකාරයක් තියෙනවා ලෝකෙන් ඈතර වෙන සත්‍යයක්. පංච නීවරණ පස් ආකාරයක් තියෙනවා ප්‍රඥාව දුර්වල කරන පංච නීවරණ දුර්හාණය කිරීමේ ලෝකේ පස් ආකාර ක්‍රමයක්. ඊතරම ප්‍රතිපදාව එක්ක පංච නීවරණ ප්‍රහාණය කරන පස් ආකාරය. මේ දෙකම ඇත්ත. එකයි වෙනස වැරදි නෑ. දෙකම ඇත්ත. එකක් ලෝකේ පැවැත්ම අනික ලෝකෙන් ඈතර වීම. එතකොට එහෙනම් පංච නීවරණ ධර්මයන් ප්‍රහාණය වෙන්න අපිට බලන්නට තියෙන්නේ පංච නීවරණ ධර්මයන් ප්‍රහාණය වීමෙන් ඈතර වීමද ප්‍රකට වෙන්නේ. එහෙම නැත්නම් පැවැත්මද කියලා. පංච නීවරණ ධර්මයන් ප්‍රහාණය වීමෙන් නාම රූප පිරිසිදු දකින්නවා කියනකොට නාම රූප පිරිසිදු දැකීමේදී පිරිසිදු දැකීම කියන කාරණාවේදී යමක් හම්බ වෙනවා. ඈතර වීමක් හම්බ වෙනවා. ඔන්න ඒ කාරණා බලන්නට ඕනේ. ඒකට අපට අවශ්‍ය ප්‍රධානම කාරණාව මම ඉස්සෙල්ලා දේශනාවේදී මතු කරේ එකයි ධර්ම ශ්‍රවණය කියන කාරණාවේ නිවැරදි භාවය. ඒ කියන්නේ ඒක පිටර කියන කාරණාව නෙමෙයි විශේෂයෙන් පිටත් නිවැරදි වෙන්න ඕනේ. ඇතුලෙන් අපි අහනකොටම අපි අපිට ගැළපෙන සහ අපි තුල විමුක්තිකාමීත්වයේ තුල හටගත්තු චින්තනය දාලා තමයි අපි ධර්මය අහන්නේ. ඔන්න ඕකයි ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට මේ නාම රූපය කියන කාරණාව දැන් අපි කතා කරේ පටන් ගන්නදම සක්කායනේ. එතකොට සක්කාය කියන කාරණාවේ රූප වේදනා සංඥා සංඛාර කියන කාරණාව.
අතර මහා ධාතු මේ හටගත් රූප ඒක රූපණීය කියනවා. විදීම හඳුනා ගැනීම සංඥාව. ඒ විදිහටම තමයි නාම රූප විග්‍රහය තියෙන්නේ. සංකාර විඥානයේ නැතුව නාම රූප විඥාය නාම රූප විග්‍රහය තවත් විස්තර තියෙනවා. ඒ තමයි වේදනා සංඥා චේතනා පස්ස මානසිකාර කියන එකත් අතර මහා ධාතු කියන මේ රූපී ස්වභාවය. එතකොට මේ දෙකේ ප්‍රත්‍ය ස්වභාවයක් කතා කරනවා. එතකොට දැන් මේක තේරුම් ගන්නට අන්න අර පංචපාස්කන්ධය මොකද්ද කියන එක නිවැරදිව තේරුම් ගන්න. ඒක නිවැරදිව තේරුම් ගන්න තරමේ තමයි පින්නේ. නීවරණ ප්‍රහාණය වෙනවා. නීවරණ ප්‍රහාණය වෙනකොට දැන් ප්‍රඥාව දුර්වල කරන නීවරණ ප්‍රහාණය වෙනවා. හැබැයි පැවැත්මටද ඊතර වීමටද බලන්න. ඊතර වීමටද බලනකොට යමක් හම්බෙන්නේ විදියක්. සතිපට්ඨාන සූත්‍රයේ නීවරණ අනුපස්සනාව ගත්තොත් ඒකේ ලස්සන ගැඹුරු විග්‍රහයක් තියෙනවා. සන්තං අජ්ජත්තං කාමච්ඡන්ද. අතිමේ අජ්ජත්තං කාමච්ඡන්ද පජානය. අසන්තං අජ්ජත්තං කාමච්ඡන්ද. නත්තිමේ අජ්ජත්තං කාමච්ඡන්ද පජානය. යතාච අනුපන්නස්ස කාමච්ඡන්ද සුපාර්ථෝ වත්තන්ති පජානය. යතාච උපන්නස්ස කාමච්ඡන්දස්ස පහානං වත්තන්ති පජානය. යතාච පහීනස්ස කාමච්ඡන්දස්ස ආයතින් අනුපාදෝ වත්තන්ති පජානය. ක්‍රම පහකට පැහැදිලි කරනවා. පළවෙනියෙන් පැහැදිලි කරනවා මම හිතන්නේ අපි ඒක කලින් ඉක්කිට කතා කරන්න ඇති පජානාති කියන වචනේ අර්ථය පජානාති කියලා කියන්නේ ඒක පැහැදිලි කරනවා වේදල සූත්‍රයේදී පජානාති කියලා කියන්නේ ප්‍රඥාවෙන් දැනගන්නවා කියන්නේ විඥානාති විඥාණයෙන් දැනගන්නවා කියන එකනේ ප්‍රඥාව. ඒ කියන්නේ දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන මෙන්න මේ විදිහට ඊතර වෙන පිළිබිඹු වීමත් එක්ක තමයි මේ ප්‍රඥාවෙන් ඉස්මතු කරන්නේ. එතකොට සන්තංව අජ්ජත්තං කාමච්ඡන්ද ආධ්‍යාත්මයේ කාමච්ඡන්දය ඇති බව දැනගත්තා. ඉතින් කාමච්ඡන්ද මේ මොකක් කරද්දී භාවනා කරනකොට මොකද්ද මෙතන වෙන්නේ ඊතර වී ආධ්‍යාත්මයේ කාමච්ඡන්දය ඇති බව මොකෙන්ද දැනගත්තේ විඥානාති වෙලා විඥාණයෙන් දැනගත්තේ නැහැ. පජානාති උනේ ඊළඟට යථාච ඊළඟට කියන අසන්තං වා කාමච්ඡන්ද කාමච්ඡන්දය ඇති බව දැනගත්තා ආධ්‍යාත්මයේ කාමච්ඡන්ද නැති බව දැනගත්තා ආධ්‍යාත්මයේ ඊළඟට ආයෙකක් විග්‍රහ කරනවා නූපන් කාමච්ඡන්දය උපදිනවා මෙන්න මේක පැහැදිලි කරා උපන් කාමච්ඡන්දේ ප්‍රහාණය වුණා දැන් මෙතනදී මේ පැහැදිලි කරන කිසිම තැනක නැහැ කාමච්ඡන්දේ නැති බව කියන කාරණාවේදී නැති බවක ජීවත් වෙනවා කියලා. ඊතර වීමමයි පෙන්වන්නේ හේතුඵල ධර්ම. ඉතින් මේක ගොඩක් විස්තර කරන්න වෙලාවක් නැහැ මේක ගැඹුරුයි. ඔබට මේ පුළුවන් ඉදිරියේදී ඒ කරුණු නැත්නම් කරපු දේවල් තියෙනවා ඒක වස්තවණය කරලා පුළුවන් මේක තවදුරටත් තේරුම් ගන්න. ඉතින් එහෙම වුණොත් පමණයි අපට පුළුවන්කමක් ලැබෙන්නේ. ඒතරවන ප්‍රතිපදාවක් ඉක්මතු වෙන්න. එහෙම නොවුනොත් පින්වතුනි අපි අනිවාර්යයෙන්ම හැවටෙනවා. මොකද අපි අලුත් දෙයක් කරන්නේ. කාමයන් එක්ක හිටපු අපට කාමයන් ඉක්මවලා අපට ඊතර මේ විමුක්ති කාමී චින්තනයක් ඇති වෙනවා. ඉතින් විමුක්ති කාමී චින්තනය ඇතුළත අපට අලුත් දේවල් හම්බ වෙනවා. අලුත් දේවල් හම්බෙද්දී අපි අලුත් දේට යොමු වෙන සතුටු වෙනවා. හැබැයි බුදුරන් වහන්සේ පෙන්න විතරවල මාර්ගය. බුදුරන් වහන්සේ වෙන විතරවල මාර්ගය හම්බෙන්නේ අපට ලැබෙන්නට ඕනේ. ශ්‍රද්ධාව තුලින් ඒ ධර්ම ශ්‍රවණය කිරීමේ හැකියාව. ඉතින් ඒ නිසා අපි සියලු දෙනාම අදිෂ්ඨානයක් ඇති කරගමු. අපේ ජීවිතයේ මූලිකම දේ ශ්‍රද්ධාව මුල් කරගෙන ඒ ශ්‍රද්ධාව තුලින් ධර්ම ඉගෙන ගන්න. එහෙම වුණොත් අපට පුළුවන්කම ලැබෙනවා ඒ භාග්‍යතුන් වහන්සේ වදාළ ඒ සත්‍ය කරා යොමු වෙන්න. ස්වාමීන් වහන්සේ තව ප්‍රශ්නයකට වෙලාවක් තියෙනවද නැත්නම් මම ඒ ප්‍රශ්න යොමු කරන්න පස්සේ එහෙමත් නැත්නම් යොමු කරන්න බෑ පොඩි වෙලාවක් විනාඩි 2-3ක් වගේ පොඩි සරල උත්තර දෙන්න පුළුවන්. කෙටි ප්‍රශ්නයක් නේ රිද්ධිපාද වැඩිමෙන් එන්ජිනේර පාලනය වී ප්‍රඥාව පහළ වීමට ලොකු රුකුලක් වෙනවා වගේ හැඟෙනවා. චිත්ත සමාධිය චිත්ත රිද්ධිපාදයක් දක්වා දියුණු කරන්න විදිය කරුණා කරලා පැහැදිලි කරලා දෙන්න. ත්‍රිවන් සරණයි. ඇත්තටම මම අර මුලින් කිව්වා වගේම රිද්ධිපාද විග්‍රහයේ අපි බලන්නට ඕනේ තියෙන ආකාරයටම. එහෙම බලන්නත් අපිට කවදාවත් රිද්ධිපාදයේ භාවිතා කිරීමේ ඉංගිතේ ප්‍රහාණය වෙලා ප්‍රඥාව උදාවල ඊතරන මාර්ගය හම්බ වෙනවා කියලා අපි සංකල්පකින් දාගෙන බෑ. රිද්ධිපාද වඩනකොට මම පුංචි සරල කාරණාවක් පැහැදිලි කරන්නේ. ඡන්ද ඉද්ධිපාද ඊළඟට විරිය චිත්ත විමර්ශන. එතන පැහැදිලි කරනවා ඡන්ද සමාධි පදාන සංකාර සමන්නාගතං ඉද්ධිපාදං භාවිතය. දැන් මේ මොකද්ද මේ පෙන්වන්නේ?
ඡන්ද සමාධි පදාන සංකාර සමන්නාගත. එතකොට මේ වචන තුන අර්ථය බලන්න ඕනේ අපි මේකට වෙන මොකක්වත් ආරෝපණය කරන්නේ නැතුව මේකේ අර්ථයෙන් බලන්න. ඡන්ද කියන්නේ ඔන්න ඉදිපාදේ ඡන්ද කියන කැමැත්තනේ. ඡන්ද පදාන කියන්නේ පදම් කරනවා කියන්නේ වීර්යයක් කියන එකනේ. පදානය කියන්නේ එතකොට ඡන්දය තියෙනවනේ වීර්යයක් එක්ක. ඡන්ද පදාන. සමාධි එකග භාවය. එතකොට ඡන්දය තුළ තියෙන්න ඕනේ පදාන බව එකග භාවය. සංඛාර කියන්නේ සකස් වීම කියන එකනේ. යමකට නෙමෙයිනේ සකස් වීම. එතකොට ඒ සකස් වීමක් තියෙන්න ඕනේ. සමන්නාගත කියන්නේ ඒ සකස් වීමෙන් යුක්ත බව. මොන සකස් වීමෙන්ද? ඡන්ද සමාධි පදාන සංඛාර සමන්නාගත. එතකොට සංඛාර සමන්නාගත කියන්නේ සකස් වීමෙන් යුක්ත වුණා. ඒ සකස් වීමෙන් යුක්ත වුණා. මොන සකස් වීමෙන්ද? ඡන්දය සමාධි පදාන. සමාධියක ඒ වීරියත් එක්ක. එතකොට එහෙම වුණාමන්න ඉද්ධිපාද භාවිතයෙන් ප්‍රඥාව ඉපදලා ඒතරන වාදගෙන ඉතින් ඒක අපි ගොඩක් තව ගැඹුරු කාරණාව. අපි මේ හිතන විදිහට නෙමෙයි ඒ කාරණාව. අපි මේ අපේ කොන්ට අනුව නෙමෙයි. අපි බලන්න ඕනේ බුදුරන් වහන්සේ පෙන්නපු ක්‍රමයට කොහොමද ඡන්ද පදාන සමාධි කියන ඒ සංඛාරයේ සකස් වීම සමන්නාගත විය යුත්තේ කියලා. එහෙම වුණාමයි ඒ භාග්‍යවතුන් වහන්සේ පෙන්නපු ආකාරයට සියලු ඉන්ජිතියන් ඉක්මවි. සියලු ප්‍රපංචිතයන් ඉක්මවි. ප්‍රඥාව උදා වී ඊතර වීමට පුළුවන්කම ලැබෙනවා. ඊළඟ සර්ණයි ස්වාමීන් වහන්සේ. අපි ලන්ඩන් බෞද්ධ භාවනා මධ්‍යස්ථානයේ තුලින් විකාශනය කරන මේ බටහිර ලෝකයට එහෙමත් නැත්නම් ලන්ඩන් වාසී බෞද්ධ ජනතාවට ධර්ම අවබෝධය සඳහා ධර්ම ඥානය දිනු කිරීම සඳහා ඒ වගේම ඒ ධර්මයේ පැහැදිලිව තේරුම් ගැනීමට ඔබ වහන්සේ අප වෙනුවෙන් ගත කරපු කාලයේ සහ එන ධර්ම දේශනා කිරීම තුළින් අපි මම හිතන්නේ ගොඩක් අය ස්තුතිවන්ත වෙන්න කැමැති. ඒ සමගම අපි විහාරස්ථානයේ මගින් ඔබ වහන්සේට තවත් ලෝක ශාස්ත්‍රික සේවාවන් කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවා. අපේ පින්වතුන් වෙනුවෙන් බොහොම කරුණාවෙන් ඔබ වහන්සේ මේ කාලේ ලංකාවේ සිට විදුංග කරලා අපේ පින්වතුන් වෙනුවෙන් ඒ ධර්ම අවබෝධය ලබා දීම සඳහා ධර්ම දේශනා කිරීම සම්බන්ධව පුණ්‍යානුමෝදනාවෙන් ඔබ වහන්සේට පින් අනුමෝදන් කරනවා. ඒ වගේම අපේ දායක පින්වත්නියක් සිටිනවා ඔබ වහන්සේට පුණ්‍යානුමෝදනා කරන්න. අපි සමාවයි දෙනවා මේ ප්‍රේක්ෂක පින්වතුන් Facebook සහ YouTube වල පොඩි තාක්ෂණික දෝෂයක් කෙලවරදී පොඩි මේකක් තියුණා. නමුත් මම හිතන්නේ Zoom හරහා ඉන්න සියලු පින්වතුන්ට ප්‍රශ්නයක් නැතුව මම මේකට සම්බන්ධ වෙන්න ලැබුණා. නමුත් ඔබ වහන්සේ මම හිතන්නේ ඒක ගන්න නැතුව ඇති කියලා හිතාගෙන මම නවතිනවා. අපි පෙරේරා නෝනා මහත්මිය. අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ. ලන්ඩන් විපස්සනා බෞද්ධ මධ්‍යස්ථානයේ මගින් විසුරුවා හරින ලද මේ ධර්ම දාණය ඔබ වහන්සේ අපිට ඉතානුකම්පාවෙන් වැඩම කර බොහෝ ගැඹීර වූ උතුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රද්ධාව මුල් කරගෙන ශ්‍රද්ධාව මුදා හැරීමේ අවශ්‍යතාවය පැහැදිලි කරන ගැඹුරු ශ්‍රී සද්ධර්මය අද අපට අනුකම්පාවෙන් දේශනා කොට වදාලා මෙයින් අප සැවුම රැස් කරගත්තා වූ සියලුම පින් සහ කුසල ධර්මයන් පින් කැමැති මහා බ්‍රහ්ම රාජවරුන්ටත් සක්දෙවිඳු ඇතුළු සියලු දෙවි දේවතාවන් වහන්සේලාටත් පූජා කරමු. පූජා වේවා. අපවත් වී වදාළ පූජ්‍ය කටුකුරුන්දේ ඥානানন্দ මහා තෙරුන් වහන්සේටත් දරණාගම කුසලධම්ම මහා තෙරුන් වහන්සේටත් පූජා කරමු. පූජා වේවා. ඔබ වහන්සේටත් නම කියන්ට අවසරයි. පාලියේ සුමන ස්වාමීන් වහන්සේටත් ඔබ වහන්සේලාගේ සහ අප සැවුමගේම ජීවත්ව සිටින්නා වූ සහ පරලෝ සැපත් ගුරුවර දෙමාපියනටත් සියලු ඥාති මිත්‍රාදීන්ටත් මේ සියලුම පින් අනුමෝදන් වේවා. අප සැමට ඊතා පහසුවෙන් මගඵල නිවන් සාක්ෂාත් කර ගැනීමට මේ රැස් කළා වූ පින් සමූහය උපරිශ්‍රයක්ම වේවා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. අපි රැස් කරගත්ත මේ සියලු පුණ්‍යානුභාවයන් සියලු දෙවියෝ සතුටින් අනුමෝදන් වෙත්වා. දෙවියෝ උතුම් නිවනින් සැනසෙත්වා. ඒ වගේම ඔබ අප සෑම දිනකටම නිදුක් නිරෝගී සුව සැලසී ඒ වගේම උතුම් ධම්මින් සැනසෙන්නට හේතු වාසනා වේවා. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා
පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු මං පරන්ති